හරි සසම්භාවී පරීක්ෂණ සම්භාවිතාව යටතේදී පළවෙනිම අපි තේරුම් ගත යුතු මොකද සම්මතක තියන සම්භාවිතාව කියන්නේ සංකල්ප ගොඩක් එක්ක යන පාඩමක්. concept එක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. එතකොට අපි ඒ යටතේ පළවෙනි එක තමයි සසම්භාවී පරීක්ෂණ කියලා කියන්නේ. හරි. හොඳට තේරුම් ගන්න සසම්භාවී පරීක්ෂණයක් කියලා කියන්නේ අපි යම්කිසි පරීක්ෂණයක් කරනකොට ඒ පරීක්ෂණයට ලැබෙන්න පුළුවන් සියලුම දත්ත දන්නවා. මෙන්න මේ පරීක්ෂණය කරොත් මෙන්න මේ දත්ත ටික අපිට ලැබෙනවා. හැබැයි අපිට මේ දත්තෙන් කොයි දත්තෙද මේ වෙලාවේ ලැබෙන්නේ කියලා අපිට කියන්න බෑ. හිතන්නකො අපි කාසියක් උඩ දානවා. කාසියක් උඩ දැම්මම අපි දන්නවා අනිවාර්යෙන් ලැබෙන්නේ දෙකයි. මොකද්ද? එක්කෝ අගේ පැත්ත ලැබෙනවා නැත්නම් සිරස පැත්ත ලැබෙනවා. අපි දන්නවා ඒක. අපි ෂුවර් එකටම දන්නවා මෙන්න මේක හරියටම අපි මෙන්න මේ දෙකෙන් එකක් ලැබෙන්නේ කියලා. හැබැයි හරියටම ලැබෙන එක ගැන අපිට කියන්න බෑ. අන්න ඒ වගේ පරීක්ෂණයකට අපි කියනවා සසම්භාවී පරීක්ෂණයක් කියලා. හරි. ලියා ගන්න මෙහෙම යටින්. ලැබිය හැකි ප්‍රතිඵල දන්නා නමුත් ලැබිය හැකි ප්‍රතිඵල දන්නා නමුත් නිශ්චිතව කිව නොහැකි පරීක්ෂණයකට සසම්භාවී පරීක්ෂණයක් යයි කියනු ලැබේ. ලැබිය හැකි ප්‍රතිඵල දන්නා නමුත් නිශ්චිතව කිව නොහැකි පරීක්ෂණයකට සසම්භාවී පරීක්ෂණයක් යයි කියනු ලැබේ. පරීක්ෂණයකට සසම්භාවී පරීක්ෂණයයි කියනු ලැබේ. උදාහරණයක් ලියා ගන්න. මොකද්ද? අපිට ගන්න පුළුවන් කාසියක් උඩ දමා වැටෙන පැත්ත සටහන් කර ගැනීම. ලියා ගන්න උදාහරණය. කාසියක් උඩ දමා වැටෙන පැත්ත සටහන් කර ගැනීම. ඒක තමයි අපේ පරීක්ෂණය. ඒක සසම්භාවී වෙන්නේ කොහොමද? අපි දන්නවා හරියටම මේකේ ලැබෙන අගයන් දෙක. හරි? අපි මේකේ ලැබෙන ප්‍රතිඵල දන්නවා. ලියා ගන්න. ලැබෙන ප්‍රතිඵල මොනවද? පළවෙනි ප්‍රතිඵලය සිරස ලැබීම, දෙවෙනි ප්‍රතිඵලය අගය ලැබීම. හරි. එතකොට අපි ප්‍රතිඵල දන්නවා. එතකොට අපි පළවෙනි කියපු එක හරි මොකද්ද? ලැබිය හැකි ප්‍රතිඵල දන්නා නමුත්. හරි. ලැබිය හැකි ප්‍රතිඵල දන්නා නමුත්. එහෙනම් අපි ප්‍රතිඵල දෙක අපි ලිව්වා. මොකද්ද ප්‍රතිඵල දෙක? අපිට ලැබෙන්න පුළුවන් සිරස ලැබෙන්න පුළුවන් අගය ලැබෙන්න පුළුවන්. හරි. එතකොට සිරස ලැබෙන්න පුළුවන් අගය ලැබෙන්න පුළුවන්. ඊට පස්සේ ඊට යටින් ලියා ගන්න මොකද්ද අපි ලැබෙන ප්‍රතිඵල දෙක දන්නවා. හැබැයි මේකෙන් ලැබෙන එක හරියට මොකද්ද කියලා අපිට කියන්න බෑ. පරීක්ෂණයේදී ලැබෙන ප්‍රතිඵලය හරියටම කිව නොහැක. යටින් ලියා ගන්න. පරීක්ෂණය තුල ලැබෙන ප්‍රතිඵලය හරියටම කිව නොහැක. පරීක්ෂණය තුල ලැබෙන ප්‍රතිඵලය හරියටම කිව නොහැක. ඒක තමයි මේකේ තියෙන විශේෂ ලක්ෂණය. සම්භාව්‍ය පරීක්ෂණයක මොකද්ද තියෙන්නේ? අපි දන්නවා ලැබෙන ප්‍රතිඵල ටික ඔක්කොම දන්නවා. හැබැයි දන්නවා වුණාට අපිට මෙන්න මේ ප්‍රතිඵලයමයි ලැබෙන්නේ කියලා අපිට කියන්න බෑ. හරි. ඒ අපි හැඳින්වෙන සසම්භාවී පරීක්ෂණය. හරි. ඊට පස්සේ ලියා ගන්න කෙටි මාතෘකාව නියදී අවකාශය. මේ හැම concept එකක්ම හොඳට ඔළුවේ තියෙන්න ඕනේ. කුලක වලට උත්තර ලියන නම් පොඩි එකේ සිට අනිත් එක සියල්ලම දක්වා අවසාන එකේ තියෙන එක ගණකම් අපේ ඔළුවේ තියෙන්න ඕනේ. හරි. එතකොට ලියා ගන්න නියදී අවකාශය. හරි. නියදී අවකාශය කියලා කියන්නේ මොකද්ද? සසම්භාවී පරීක්ෂණයකදී ලැබිය හැකි සියලුම ප්‍රතිඵල අඩංගු කුලකයට. මොකද? සසම්භාවී පරීක්ෂණයක් තුල ලැබිය හැකි සියලුම ප්‍රතිඵල අඩංගු කුලකයට අපි කියනවා නියදී අවකාශය කියලා. ලියා ගන්න මෙහෙම යටින්. සසම්භාවී පරීක්ෂණයකදී ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල අඩංගු කුලකය. ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල අඩංගු කුලකය. ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල අඩංගු කුලකය නියදී අවකාශය ලෙස හඳුන්වයි. නියදී අවකාශය ලෙස හඳුන්වයි. නියදී අවකාශය ලෙස හඳුන්වයි.
හරි බලා ගන්න උදාහරණ කීපයක් මෙන්න මෙතන තියෙන උදාහරණ කීපයක් මේ මොකක්ද සසම්භාවී පරීක්ෂණය මෙන්න මේක මොකද්ද කාසියක් උඩ දමා වැටෙන පැත්ත සටහන් කර ගැනීම මේක තමයි අපේ සසම්භාවී පරීක්ෂණය ප්‍රතිඵල ඔක්කොම දාන්න මොනවද සිරස ලැබෙන්න පුළුවන් අගය ලැබෙන්න පුළුවන් හරි එතකොට 1 සිට 6 තෙක් අංක ලියලද ඝනකාකාර ධාතු කැටයක් උඩ දමා වැටෙන පැත්ත ඇති සංඛ්‍යා සටහන් කර ගැනීම අපි දන්නවා අංක 6යි තියෙන්නේ මේ අපිට ලැබෙන්න පුළුවන් අවස්ථා ටික ඒ වගේම තමයි නියමිත ඉලක්කයකට බෝලයක් විදීමේ තරගයකදී ලැබෙන ප්‍රතිඵල එක්ක බෝලේ වදින්න පුළුවන් නැත්නම් ඉලක්කයට වදින්න නැති වෙන්න පුළුවන්. ඔය අවස්ථා දෙක තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ සසම්භාවී පරීක්ෂණයකට අදාළ සියලුම ප්‍රතිඵල ටික අඩංගු වෙන එකට අපි කියනවා නියදි අවකාශය කියලා. අපි මේ නියදි අවකාශය පෙන්වන මොන අකුරෙන්ද? කැපිටල් S අකුරෙන්. හරි. නියදි අවකාශය පෙන්වන්නේ කැපිටල් S අකුරෙන්. ලියා ගන්න යටින් ආපහු. නියදි අවකාශය කැපිටල් S මගින් සංකේතවත් කරයි. කැපිටල් S මගින් සංකේතවත් කරයි. නියදි අවකාශය කැපිටල් S මගින් සංකේතවත් කරයි. කැපිටල් S මගින් සංකේතවත් කරයි. අද නෝට් එක මම හැමෝගෙම ෆොටෝ ගහගෙන මට ගෙන්න ගන්නවා ක්ලාස් එක ඉවර වෙන්න කලින්. ඒක හැමෝම කරන්න වෙයි මොකද හේතුව මට ඔයගොල්ලෝ නෝට් එක ලියපිටි බලා ගන්න ඕනේ. හරි ඒකින්ද මම නෝට් එක අනිවාර්යෙන් හැමෝම ෆොටෝස් ගාලා මම කියපු ගමන් කියපු කෙනා මට එවන්න ඕනේ. මම දැන් මෙයා නම කියලා කිව්වාම ඒ වෙලාව වෙනකන් අද දවසේ කරපු ටික ෆොටෝ ගාව ටක් ගාලා මට WhatsApp එකට දැම්මා. හරි. ඒකින්ද හැමෝම ලෑස්ති වෙලා ඉන්න එකට. හරි. හරි. එතකොට කැපිටල් S මගින් සංකේතවත් කරයි. ඊට පස්සේ මෙන්න මේක මේ කොටුවේ තියෙන උදාහරණ ටික ලියා ගන්න ටක් ගාලා. සසම්භාවී පරීක්ෂණය එක පැත්තක ලියා ගන්න, නියදි අවකාශය අනිත් පැත්තේ ලියා ගන්න ටක් ගාලා ඉක්මන් කරන්න. හරි. ලියා ගන්න කෙටි මාතෘකාවක්. දැන් අපි යනවා ඊළඟට දැන් අපි කතා කරේ සර් චුට්ටක් ඉක්මන් කර
හරිද? හරි සර්. හරි. ලියාගන්න ඊළඟ කෙටි මාතෘකාව සිද්ධි. මේ හැම වචනයකම තේරුම හොඳට ඔලුවට ගන්න ඕනේ. පැහැදිලි නැති කෙනෙක් ඉන්නවනේ නැවත සැරයක් අහන්න පුළුවන්. හරි? සිද්ධි. දැන් අපි කතා කරා සම්භාව්‍ය පරීක්ෂණයක් ගැන කතා කරා. ඒකේ තියෙන නියදී අවකාශය කියන එක ගැන කතා කරා. දැන් නියදී අවකාශ වලින් යනවා සිද්ධි කියන එකට. හරි. නියදී අවකාශයක් ඇතුලේ තියෙනවනේ මම පෙන්වන්නේ දත්ත ටිකක් තියෙනවා මොනවා හරි ඩේටා ටිකක්. හරි නැත්නම් සංඛ්‍යා ටිකක් තියෙනවා සිද්ධි ටිකක් තියෙනවනේ. අන්න එතන ඇතුලේ තියෙන ප්‍රධාන ඒ කෑලි වලට ඇතුලේ තියෙන දත්ත වලට නැත්නම් ඒවැ තියෙන අංක වලට අපි කියනවා සිද්ධියක් කියලා. ඒක සිද්ධියක් කියලා කියන්නේ මොකද්ද? නියදී අවකාශයේ තියෙන උපකුලකයක්. උපකුලක කියලා කියන්නේ තවදුරටත් කඩන්න පුළුවන් අපිට. ඒ කියන්නේ අපිට ඇතුලේ තියෙනවා තව තව කොටස් වලට කඩන්න පුළුවන්. දත්ත ටික අරගෙන ඉවරලා කඩන්න පුළුවන්. අපි ඒ වගේ ඒවට අපි කියනවා සිද්ධියක් කියලා. හරි. එතකොට සිද්ධියක් කියලා කියන්නේ මොකද්ද? නියදී අවකාශයේ උපකුලකයක්. ලියාගන්න මෙහෙම. සිද්ධියක් යනු නියදී අවකාශයේ උපකුලකයක් වේ. සිද්ධියක් යනු නියදී අවකාශයේ උපකුලකයක් වේ. සිද්ධියක් යනු නියදී අවකාශයේ උපකුලකයක් වේ. නියදී අවකාශයේ උපකුලකයක් වේ. හරි. එතකොට බලා ගන්න මෙන්න මේ උදාහරණය පොඩ්ඩක්. මෙන්න උදාහරණ හොඳට බලා ගන්න. මොකද අපිට දීලා තියෙනවා පැතිවල 1 සිට 4 තෙක් ලකුණු කර ඇති නොනැඹුරු චතුස්තලාකාර ධාතු කැටයක් උඩ දැමීමේ දී උඩට හැරී වැටෙන පැත්තේ අංකය සටහන් කර ගැනීමේ සම්භාව්‍ය පරීක්ෂණය සලකමු. මේ ධාතු කැටයක් උඩ දාන එකක් තමයි මේකේ තියෙන්නේ. මේ පරීක්ෂණය. හරි. ඔන්න ඕක තමයි අපේ සම්භාව්‍ය පරීක්ෂණය. හොඳට උඩට ගන්න මේ කියන්නේ. එතකොට මේකේ නියදී අවකාශය මොකක්ද? අපි දන්නවා ටක් කාලේ 1 ඉඳන් 4කට ගන්න තියෙන්නේ. චතුස්තලාකාරයනේ මූණත් 4යිනේ. එතකොට එයාගේ නියදී අවකාශය අපි ලියනවා S capital S. මම හැම වෙලාවෙම capital S වලින් තමයි පෙන්නන්නේ. S සමානයි 1 2 3 4 ටික මේ ටික එනවා. හරි. මෙම නියදී අවකාශ නිරූපණය වන කුලකයේ උපකුලක කීපයක්. අපිට උපකුලක ගන්නකොට මේක එකෙන් එක ගන්න පුළුවන්. හරි. එක සංඛ්‍යාවේ සංඛ්‍යා. ඒතර පළවෙනි එකේ 1 තියෙනවා, 2 තියෙනවා, 3 තියෙනවා, 4 තියෙනවා. ඒතර උපකුලක එතන 4ක් එනවා. ඊට පස්සේ අපිට දෙකෙන් දෙක ගන්න පුළුවන්. 1යි 2යි ගන්නවා, 1යි 3යි ගන්නවා, 1යි 4යි ගන්නවා, 2යි 3යි ගන්නවා, 2යි 4යි ගන්නවා, 3යි 4යි ගන්නවා. ඒ වගේ අපිට දෙකෙන් දෙක ගන්න පුළුවන්. ඊට පස්සේ 3ෙන් 3 ගන්නත් පුළුවන්. 1 2 3 ගන්න පුළුවන්. ඊට පස්සේ 1 2 4 ගන්න පුළුවන්. මොනවා හරි 3 3 ගන්න පුළුවන්. ඊට පස්සේ තව නම් 4ම එක සැරේ ගන්නත් පුළුවන්. අන්න ඒ වගේ මේකට උපකුලක ගොඩාක් තියෙනවා. හරි. එතකොට මේ නියදී අවකාශ නිරූපණයේ උපකුලක කීපයක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේ උපකුලක කීපය. අතර මේ උපකුලක කියන්නේ මේ මොනවද මේ ඔක්කොම? සිද්ධි. දැන් අපි ඒවා ලිව්වොත් මොකද 3 කියලා කියන්නේ මොකද්ද? මේ 3 මගින් පෙන්නන්නේ මොකද්ද? 3 ප්‍රතිඵලය ලැබීමේ සිද්ධිය. මොකද්ද? 3 ප්‍රතිඵලය ලැබීමේ සිද්ධිය තමයි මේ 3 මගින් පෙන්නලා තියෙන්නේ. ඒතර මේ 2 4 කියලා දෙයක් එකට ගත්තේ. දැන් මම කිව්වා දෙකෙන් දෙක ගන්නවා 3ෙන් 3 ගන්නවා කියලා දෙකෙන් දෙක ගත්තොත් ඒ කියන්නේ 2 හෝ 4 ලැබීමේ සිද්ධිය. අපි හිතුවා අපි ගත්තයි කියලා අන්තිම එක 1 2 3 කියලා. ඒ කියන්නේ 1 හෝ 2 හෝ 3 ලැබීමේ සම්භාවිතාව. අන්න ලැබීමේ සිද්ධිය. ඒ වගේ අපි මේක මතක තියාගන්න සිද්ධි කියලා කියන්නේ නියදී අවකාශය ඇතුළේ තියෙන උපකුලක ටිකට. හරිද? ඒතර ඕනෙම එකක් අපිට සිද්ධියක් හැටියට ගන්න පුළුවන්. තවද දැන් මෙහෙම දැන් මෙතන මම 1 2 3 කියලා ගත්තොත් එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද්ද? 4ට අඩු සංඛ්‍යාවල් ලැබීමේ සිද්ධිය කියලා මේක කියන්නත් පුළුවන්. එයි 1 2 3 එනවා කියන්නේ 4 නැතුව ඊට පහළ සංඛ්‍යාවක් ලැබෙනවා කියන්නේ. ඒතර 4ට අඩු සංඛ්‍යාවක් ලැබීම කියලාත් මේක කියන්න පුළුවන්. එතකොට සිද්ධියක් කියලා කියන්නේ මොකද්ද? නියදී අවකාශයේ උපකුලකයක්. හොඳට පැහැදිලිව මේ කාරණේ ලියා ගන්න ඕනේ. හරි. මෙන්න මේ ටික ටක් ගාලා ලියාගමු. මේ උදාහරණ සම්පූර්ණයෙන්ම ලියා ගන්න. මෙතෙට එනකම්. ලියලා මේක රතු පෑනෙන් කොටු කරලා ලියා ගන්න. සිද්ධියක් යන නියදී අවකාශයේ උපකුලකයක් වේටක් ගාලා. තම තමන් ලියන එකම ටක් ගාලා මැසේජ් එකක් දාන්න chat එකට ඕකේ කියලා. ඉක්මන් කරන්න. කාටද පැහැදිලි නැත්නම් කතා කරලා අහන්න පුළුවන්.
හරි. එතකොට අපි යනවා දැන් ආපහු මේ සිද්ධි ගැන කතා කරේ පිළිවෙලට එන්නේ මේ කොටසෙන් කොටස එන්නේ. මුලින්ම කතා කරේ සසම්භාවී පරීක්ෂණයක් ගැන. ඊට පස්සේ කතා කරා ඒකේ තියෙන නියති අවකාශය ගැන. නියති අවකාශයේ තියෙන සිද්ධි ගැන දැන් කතා කරනවා. දැන් ඊළඟට කතා කරනවා සිද්ධිවල බෙදීමක් ගැන. හරි. දැන් අපි කොහොමද සිද්ධියක් කියන්නේ ඕනෙම උපකුලකයක් කියලා. හරි. එතකොට මේ උපකුලකත් කොටස් දෙකකට වෙන් කරගෙන අපිට කොටස් දෙකකට ලියා ගන්න පුළුවන්. ලියා ගන්න මාතෘකාව සරල සිද්ධි හා සංයුක්ත සිද්ධි. සරල සිද්ධි සහ සංයුක්ත සිද්ධි. සරල සිද්ධි සහ සංයුක්ත සිද්ධි. හරි. එතකොට සරල සිද්ධි සහ සංයුක්ත සිද්ධි කිව්වම මේ සිද්ධි ඒ කියන්නේ මේ සිද්ධි ටිකම තමයි දෙකට කැඩෙන්නේ. හරි. ඒ කියන්නේ දැන් අපි සිද්ධියක් ගත්තාම මේ සිද්ධිය තවදුරටත් අපිට උපකුලක වලට බෙදන්න පුළුවන් නම් දැන් තවත් අණු කොටස් වලට බෙදන්න පුළුවන්. අපි ඒවට කියනවා සංයුක්ත සිද්ධි කියලා. අන්න බෙදන්න බැරි නම් අපි ඒවට කියනවා සරල සිද්ධි කියලා. ඔන්න ඔකයි ඕකේ වෙනස. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම එක උපකුලකයක් විතරක් තියෙන එකක් සිද්ධියක් හැටියට ගත්තොත් ඒ කියන්නේ අපි ගත්තොත් කලින් එකේ හැටියට එක ලැබීම. හරි. එක ලැබීමේ සිද්ධිය. දැන් අපි මේ බලපු උදාහරණෙත් එක්ක බැලුවාම අපිට තියෙනවා 3. 3 ලැබීමේ සිද්ධිය කියලා ගත්තොත් මේ සිද්ධිය තවදුරටත් වෙන් කරන්න බෑ. වෙන් කරන්න බැරි හින්දා අපි මේවට කියනවා සරල සිද්ධි කියලා. හරි. ඊට පස්සේ මේ 2 4 කියන එක 1 2 3 කියන එක ආයෙ නැවත කඩන්න පුළුවන්. 2 4 කියන එක අපිට ආයෙ තව මේ ගන්න පුළුවන් 2 4 කියලා වෙන වෙනම ගන්න පුළුවන්. 1 2 3 කියන එක 1 2 3 වෙනම ගන්න පුළුවන්. ඊට පස්සේ 1 2 කියලා ගොඩවල් දෙකේව ගන්න පුළුවන්. ඒ වගේ තවදුරටත් වෙන් කරන්න පුළුවන්. වෙන් කරන්න පුළුවන් නම් අපි ඒවට කියනවා සංයුක්ත සිද්ධි කියලා. ඕක තමයි ඔකේ තියෙන වෙනස. සරල සිද්ධි සහ සංයුක්ත සිද්ධි. මේ බලන්න උදාහරණේ. මේකේ තියෙනවා 1 සිට 6 තෙක් අංක ලියරලාද නොනැඹුරු ධාතු කැටයක් උඩ දැමීම සලකමු. හරි. මෙන්න මෙතන 1 ඉඳන් 6 වෙනකන් නොනැඹුරු මේ අතර ධාතු කැටයක් තමයි අපි උඩ දාන්නේ. හරි. මේ ධාතු කැටය දැම්මාම අපිට ලැබෙන ටික නියති අවකාශය ලියනවා. දැන් මේක සසම්භාවී පරීක්ෂණයක්. ඇයි? සසම්භාවී පරීක්ෂණයක් කිව්වේ මොකද්ද? පළවෙනි කාරණේ වෙන්න ඕනේ අපි ඒකේ න මේ අපිට ලැබෙන ප්‍රතිඵල ඔක්කොම දැනගන්න ඕනේ. හරි මේක දන්නවනේ 1 ඉඳන් 6 තෙක් දාන එකක් කියන්නේ 1 ඉඳන් 6 වෙනකම් විතරයි ලැබෙන්නේ. ඊට පස්සේ අපිට මේ ලැබෙන එක හරියට කියන්න බෑ. උඩ දැම්මාම මේක එක වැටෙයිද දෙක වැටෙයිද අපිට ඒක කියන්න බෑ. එහෙනම් ඒක සම්භාවී පරීක්ෂණයක්. හරි. එතකොට නියති අවකාශය මොකද්ද අපි ලියාගෙන යන්න පුළුවන්? අර දත්ත ටික ඔක්කොම. කැපිටල් S දැම්මා. කැපිටල් S වලින් තමයි පෙන්නන්නේ 1 2 3 4 5 6. හරි. ඒ ටික ගන්නවා. ඒ ගත්තට පස්සේ මෙම නියති අවකාශයට අදාළ සිද්ධි කීපයක් ලියනවා. අර මම කිව්වේ අපිට උපකුල ගොඩක් ලියන්න පුළුවන් කියලා. එකෙන් එක ලියන්න පුළුවන්, දෙකෙන් දෙක ලියන්න පුළුවන්, තුනෙන් තුන ලියන්න පුළුවන්, හතරක් ලියන්න පුළුවන්. දැන් මේකේ දින පහක් ලියන්න පුළුවන්. ඔය වගේ ලියන්න පුළුවන්. හැබැයි මේකේ දැන් මෙතන මම මේ ලියලා තියෙන සිද්ධි ටික. දැන් මෙතන ලියලා තියෙන සිද්ධි ටිකක් මේ තියෙන්නේ. මේ ලියපු සිද්ධි ටික ගත්තාම මේකේ 1 2 3 කියන මේ සිද්ධි ටික නැවත කඩන්න බෑ. තවදුරටත් වෙන් කරන්න බෑ. එහෙනම් අපි ඒ වගේ වට කියනවා මොකද්ද? සරල සිද්ධි කියලා. එක් ප්‍රතිඵලයක් පමණක් අඩංගු උපකුලකනේ මේවට වෙන්නේ. මෙවැනි සිද්ධි සරල සිද්ධි ලෙස හැඳින්වේ. හරි. එතකොට ඔයගොල්ලෝ ලියා ගන්න මෙහෙම. සරල සිද්ධි කියලා ලියා ගන්න. මාතෘකාව ලියවන්න සරල සිද්ධි සංයුක්ත සිද්ධි කියලා. ලියා ගන්න සරල සිද්ධි කියලා නැවත ලියාගෙන ලියා ගන්න මෙහෙම. එක් ප්‍රතිඵලයක් පමණක් අඩංගු සිද්ධි. එක් ප්‍රතිඵලයක් පමණක් අඩංගු සිද්ධි සරල සිද්ධි නම් වේ. එක් ප්‍රතිඵලයක් පමණක් අඩංගු සිද්ධි සරල සිද්ධි නම් වේ. එනම් සරල සිද්ධි තව දුරටත් බෙදා වෙන් කළ නොහැක. තව දුරටත් බෙදා වෙන් කළ නොහැක. හරි. තව දුරටත් බෙදා වෙන් කළ නොහැක. හරි. ඒ කතා කරේ සරල සිද්ධි ගැන. හරි. එතකොට මේ සරල නොවන ඕනෙම සිද්ධියක් නැත්තම් මේ සරල වෙන්නේ නැති ඕනෙම සිද්ධියක් අපි කියනවා සංයුක්ත සිද්ධියක් කියලා. ඒ කියන්නේ මේ බලන්න මේ සිද්ධි ටික. දැන් මේ සිද්ධි ටික අපි ගත්තාම මේ වගේ 1 2 මේ තව කඩන්න පුළුවන්. මේක දැන් 1 3 කියලා සිද්ධිය අපිට ගන්න පුළුවන් 1 4 3 වෙනම ගන්න පුළුවන්. 2 4 කියන එක 2 4 වෙනම ගන්න පුළුවන්. 1 2 3 5 කියන එක 1 වෙනමයි 3 වෙනමයි 5 වෙනමයි නැත්නම් දෙකෙන් දෙක හරි මොනවා හරි ක්‍රමයකට කඩන්න පුළුවන්. හරි. අත ඒ වගේ වට අපි කියනවා සංයුක්ත සිද්ධි කියලා. ලියා ගන්න නැවත කෙටි මාතෘකාවක්. සංයුක්ත සිද්ධි. සංයුක්ත සිද්ධි. සංයුක්ත සිද්ධි. හරි. මේ සංයුක්ත සිද්ධි ගත්තට පස්සේ මේ සංයුක්ත සිද්ධි අපිට ලියන්න පුළුවන් මෙහෙම. මොකද? එක ක්‍රමයක් ලියන්න පුළුවන් සරල නොවන සිද්ධි වලට සංයුක්ත සිද්ධියයි කියනු ලැබෙ ලියා ගන්න. සරල නොවන සිද්ධි වලට
සරල නොවන සිද්ධි වලට ඒක සරල වලට බෙදෙන්නේ නැත්නම් ඉතුරු ඔක්කොම සංයුක්ත. සරල නොවන සිද්ධි වලට සංයුක්ත සිද්ධියයි කියනු ලැබේ. සරල නොවන සිද්ධි වලට සංයුක්ත සිද්ධියයි කියනු ලැබේ. සරල නොවන සිද්ධි වලට සංයුක්ත සිද්ධියයි කියනු ලැබේ. හරි. එහෙමත් නැත්නම් කියන්න පුළුවන් තව දුරටත් බෙදා වෙන් කළ හැකි සිද්ධි. ලියගන්න යකි යටින්ම තව දුරටත් බෙදා වෙන් කළ හැකි සිද්ධි සංයුක්ත සිද්ධි ලෙස හඳුන්වයි. තව දුරටත් බෙදා වෙන් කළ හැකි සිද්ධි නොහැකි නෙමෙයි හැකි. තව දුරටත් බෙදා වෙන් කළ හැකි සිද්ධි සංයුක්ත සිද්ධි ලෙස හඳුන්වයි. සංයුක්ත සිද්ධි ලෙස හඳුන්වයි. සංයුක්ත සිද්ධි ලෙස හඳුන්වයි. හරි. මෙන්න උදාහරණ ලියා ගන්න ඔකට යටින් ඔය දෙකටම යටින්. මෙන්න මේ ටික අපිට ඕනේ. මේ තියෙන සසම්භාවී පරීක්ෂණය මොකක්ද කියලා දීලා තියෙනවා. හරි. එතකොට ඒකේ මෙන්න මෙතෙන් දකන් අපි ලියන්න ඕනේ. මෙතෙන් දකන් ලියන්න ඕනේ. ඊට මේක ඕනේ නැහැ. ඊට මෙන්න මේ ටික ආයෙ ලියන්න. මෙන්න මේ මම කොටු කරන ටික ආපහු ලියා ගන්න. හරි ලියා ගන්න උදාහරණයක් අර උදාහරණ එක කියලා දාලා පැහැදිලිව ලියා ගන්න. මේ සරල සිද්ධි කියන්නේ අපි සිද්ධි කොහොමද මොනවද සිද්ධි ටික සසම්භාවී පරීක්ෂණය මොකද්ද නියති අවකාශය මොකද්ද සිද්ධි කියන්නේ කොයි ටිකද ඒ සිද්ධි වල කොටස් මොනවද සරල සිද්ධි මොනවද සංයුක්ත සිද්ධි මොනවද ඒ ඔක්කොම ටික මේ උදාහරණය ඇතුලේ තියෙනවා. ටක් ගාලා ලියා ගන්න උදාහරණ එක කියලා දාලා. හරි. අපි ඊගාවට කතා කරන තවත් එක concept එකක් ගැන. හරි. මොකද්ද සමසේ භව්‍ය ප්‍රතිඵල. හොඳට තේරුම් ගන්න මේවා. හරි. මේ හැම එකක්ම ප්‍රශ්නය අපිට සම්භාවිතාවේදී උත්තර ලියන්න අනිවාර්යයෙන්ම වැදගත්ම වෙන දේවල් තමයි. හරි. එතකොට ලියාගන්න මාතෘකාව සමසේ භව්‍ය සිද්ධි කියලා. නැත්නම් සමසේ භව්‍ය ප්‍රතිඵල. ලියාගන්න මාතෘකාව සමසේ භව්‍ය ප්‍රතිඵල. සමසේ භව්‍ය ප්‍රතිඵල. හරි. හොඳට තේරුම් ගන්න මේක. මෙතනදී කියන්නේ යම් කිසි ප්‍රතිඵලයක් ලැබෙන්න සමාන අවශ්‍ය يعني සමාන හැකියාවක් නම් තියෙන්නේ. යම් කිසි සිද්ධියකට යම් කිසි මොකක් හරි අපි ගන්න සසම්භාවී පරීක්ෂණයකදී ඒ සසම්භාවී පරීක්ෂණයේදී ලැබෙන සෑම ප්‍රතිඵලයක්ම එක හා සමානව සිදුවීමේ හැකියාවක් තියෙනවා නම් දැන් මේ බලන්න නොනැඹුරු කාසියක් උඩ දැමීමට අදාළ නියති අවකාශය අපි ලිව්වා. මොකද්ද අපිට සිරස ලැබෙන්නත් පුළුවන් අගය ලැබෙන්නත් පුළුවන්. මේ කාසිය නොනැඹුරුයි. නොනැඹුරුයි කියන්නේ කොයි පැත්තකට වාසියක් නැහැ. තැලිලා පොඩි වෙලා නැහැ. ඇද වෙලා නැහැ. හරි. එහෙම වෙලා නැත්තම් අපි මේ වගේ ඒකට අපි කියන නොනැඹුරු කාසියක් කියන. නොනැඹුරු කියන වචනේ ඇත්ත තේරුම මේකයි. කිසිම පැත්තකට කිසිම වාසියක් නැහැ. හරි. මේ කාසිය නොනැඹුරු හින්දා මොකද්ද වෙන්නේ? මේ ප්‍රතිඵල දෙකෙන් ඕන එකක් ලැබෙන සමාන හැකියාවක් තියෙනවා. අපි දැන් පොඩ්ඩක් එක පැත්තකට නැවිලා වගේ තියෙනවා කියලා. නැවිලා එතකොට දැම්මහම සාමාන්‍යයෙන් අනිත් පැත්තේ හිටින්න නැතුව අනිත් පැත්ත පෙරලෙන්න බලනවා. හරි. එතකොට මේක එහෙම නෑ. මේක නොනැඹුරු කාසියක් කියන්නේ ඇද වෙලා මුකුත් විකෘති වෙලා එහෙම නැතුව මේක තව පැත්තකට වාසියක් වෙන්නේ නෑ. හරි. එතකොට ඒ වගේ සිද්ධියක් වුණාම මේ වගේ ප්‍රතිඵල ලැබීමේ හැකියාව මේවා සමානයි. අපි මේ වගේ අවස්ථාවකට කියනවා සමසේ භව්‍ය ප්‍රතිඵල සහිතයි කියලා. හරි. තව එකක් බලමු. රතු සුදු හා කළු කියන වර්ණ වලින් යුක්තව සර්ව සම බෝල තුනක් බෑග් එකක තියෙනවා. සර්ව සමයි කියන්නේ කිසිම කාටවත් ඒ කියන්නේ මේක දැන් අපි අත දාලා ගන්නවා කියන්නකො. අපි අත දාලා ගන්නකොට අතට අහුවෙන්න වෙනසක් නැහැ. වෙනසක් නැහැ කියන්නේ හැමෝටම සර්ව සම අවස්ථාවක් තියෙනවා. සර්ව සමයි කියන්නේත් ඒකයි. මතක තියාගන්න ඔය සර්ව සම නොනැඹුරු ඔය වගේ වචන තමයි ඔය සමසේ භව්‍ය ප්‍රතිඵල වලට සමසේ භව්‍ය ප්‍රතිඵල පෙන්වන්න පුළුවන් අවස්ථා. ඒ කියන්නේ කොයි පැත්තකටවත් වාසියක් නැහැ. හරි. එතකොට රතු සුදු කළු කියන පාට වලින් මොකද අපිට පාට අතින් අල්ලලා අඳුරන්න බෑනේ. ඇහැට පේනවා මිසක් අතින් ඇල්ලුවට පාට පේන්නේ නැහැ. ඒකින්ද බෝලවල වෙනසක් නැත්තම් සර්ව සම නම් බෝල ටික ඒ හැම එකකටම සමාන අවස්ථාවක් තියෙනවා. හරි. අහඹු ලෙසින් බෝලයක් ඉවතට ගැනීම සලකමු. අහඹු ලෙස කියන්නේ අපි ඇහැට දකින්න නැතුව අත දාලා තියෙන එකක් ගන්නවා. හරි. එතකොට අපිට ගත්තාම අපිට ලැබෙන්න පුළුවන් මොනවද? රතු බෝලයක් ලැබෙන්න පුළුවන්. සුදු බෝලයක් ලැබෙන්න පුළුවන්. කළු එකක් ලැබෙන්න පුළුවන්. මේක තමයි මේකේ නියති අවකාශය. එතකොට සර්ව සම බෝල බැවින් හරි
සර්ව සම බෝල බැවින් මොකද වෙන්නේ? මෙම් ප්‍රතිඵල තුලින් ඕනෙම ප්‍රතිඵලයක් ලැබීමේ සමාන හැකියාවක් අපිට තියෙනවා. මොකක් හින්දාද? සර්ව සම බෝල බැවින්. ඒක තමයි මේකේ ප්‍රධාන හේතුව. මෙතෙන්දි ප්‍රධාන හේතුව කාසිය නොනැඹුරු නිසා. හරි. එහෙම වුණාම තමයි මේ සර්ව සමසේ බව ප්‍රතිඵල ලැබෙන්න හැකියාව තියෙන්නේ. හරි. ඊට පස්සේ බලා ගන්න. එතකොට අපිට කියන්න පුළුවන් යම් සසම්භාවී පරීක්ෂණයකදී සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් තියෙනවා නම් අපි ඒකට කියනවා සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණයක් කියලා. ලියා ගන්න මෙහෙම යටින්. රතු පෑන ලියාගත්තා කමක් නැහැ. මේක එච්චර වටිනවා. හරි. යම් සසම්භාවී පරීක්ෂණයකදී සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවන් ඇතනම් සෑයි පොඩ්ඩක් කියන්න බෑ. සසම්භාවී පරීක්ෂණයකදී සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් ඇතනම් එම සසම්භාවී පරීක්ෂණය සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණයක් යයි කියනු ලැබේ. සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණයක් යයි කියනු ලැබේ. හරි. මෙන්න මේ උදාහරණ 1 2 දෙකම ලියා ගන්න. මේක උදාහරණ 1. ලියා ගන්න මේ උදාහරණ 1. මේක ලියා ගන්න සම්පූර්ණ. මේ උදාහරණ 2. හරි ටක් ගාලා ලියා ගන්න උදාහරණ 1යි 2යි ඉක්මන් කරන්න. ලියා ගන්න කෙටි මාතෘකාවක්. දැන් අපි සම්භාවිතාව කියන කොටසට එනවා. ලියා ගන්න මාතෘකාව. සිද්ධියක සම්භාවිතාව. මාතෘකාව. සිද්ධියක සම්භාවිතාව. හොඳට තේරුම් ගන්න මේක. හරි. සම්භාවිතාවට කෙලින්ම සූත්‍රයක් තියෙන්නේ. හරි. ඒක තේරුම් ගැනීම මත තමයි අපිට ඌමනා දේවල් එකට දාලා ඉවරලා අගයන් අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරි. හොඳට බලා ගන්න. දැන් මෙතනදී සිද්ධියක සම්භාවිතාව සූත්‍රය මේකයි. මොකද සිද්ධියක සම්භාවිතාව සමානයි සිද්ධියේ අවයව ගණන බෙදීම නියති අවකාශයේ අවයව ගණන. මොකද සිද්ධියේ අවයව ගණන බෙදීම නියති අවකාශයේ අවයව ගණන. අපි සාමාන්‍ය අවයව ගණන පෙන්නන්නේ n අකුරේ. ns කිව්වොත් මොකක්ද? ns කියලා කියන්නේ නියති අවකාශයේ අවයව ගණන. අපි හිතමු a කියන සිද්ධියක් නම් na කියන්නේ a ගේ අවයව ගණන. එතකොට සම්භාවිතාවක් පෙන්නන්නේ p අකුරේ. pa කියන්නේ a ගේ සම්භාවිතාව. na කියන්නේ na ගේ අවයව ගාන. ns කියන්නේ නියති අවකාශයේ අවයව ගණන. හරි. එතකොට මේක තමයි අපේ සූත්‍රය. මොකද්ද? සිද්ධියක සම්භාවිතාව සමානයි සිද්ධිය අවයව ගන්න බෙදීම නියති අවකාශයේ අවයව ගන්න. හරි. ඒක අපි සංකේත වලට ගත්තොත් p අකුර සහ n අකුර අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් මෙතනදී මොකද්ද? s කියන්නේ නියති අවකාශයේ අවයව ගණනය නම් මොකද්ද? ns මගින්ද
ඒකේ ඒ සිද්ධිය අවයව ගණන NA මගින්ද දක්වමු. අපිට පුළුවන් මොකද්ද? ඒකේ අවයව දැන් අපි සිද්ධිය A නම් අපිට ඕනේ ඒකේ සම්භාවිතාව හොයන්න නම් මොකද කරන්නේ? NA බෙදීම NS. එතකොට අපි පෙන්නන්නේ සම්භාවිතාව පෙන්නන අකුර තමයි මොකද්ද? P. එතකොට PA මගින් දැක්වෙනවා. මොකද්ද? ඒකේ සම්භාවිතාව PA මගින් දැක්වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් මොකද්ද? PA සමානයි NA බෙදීම NS කියලා. මේක තමයි සම්භාවිතාවේ සූත්‍රය. හරි? මොකද සම්භාවිතාවට සූත්‍රයක් තියෙන්නේ සිද්ධියක සම්භාවිතාව සමානයි සිද්ධිය අවයව ගන්න බෙදීම නියදී අවකාශය අවයව ගන්න. එහෙම නැත්නම් ඒකේ සම්භාවිතාව අපි හොයන්න ඕනේ PA සමානයි NA බෙදීම NS. PB ගේ සම්භාවිතාව අපිට ඕනේ B ගේ සම්භාවිතාව අපිට ගන්න පුළුවන් PB සමානයි NB බෙදීම NS කියලා. හරි ලස්සනට කොටු කරලා ලස්සන මේක ලියා ගන්න. රතු පෑනි. මුලින්ම මෙන්න මේ කොටු කරලා සම්පූර්ණ ලස්සන රතු පෑනි ලියා ගන්න. ඊට පස්සේ මෙන්න මේක කොටු කරලා මේකත් එක්ක සම්පූර්ණයෙන්ම ලියා ගන්න. ඉක්මන් කරන්න. හරි. එතකොට දැන් අපි ගණන් දෙකක් සාකච්ඡා කරන්න යන්නේ මේ සූත්‍රය පාවිච්චි කරලා. ඒ කියන්නේ මේ පොඩිම සම්භාවිතාව පොඩිම සූත්‍රයක්. හැබැයි මේක හරි වටිනවා. මොකද මේක හරියට තේරුම් ගන්න නැතුව අපිට ඉස්සරහා තියෙන සම්භාවිතාව ගණන් හදන්න බෑ. හරි. බලා ගන්න උදාහරණ 1. උදාහරණ 1 තියෙනවා 1 සිට 5 තෙක් අංක ලියා ඇති එක සමාන වූ කාඩ්පත් 5ක් ඇති බෑගයකින් අහඹු ලෙස කාඩ්පතක් ගැනීමේ පරීක්ෂණයට අදාළව. හරි. මේක පරීක්ෂණය මොකද්ද? 1 සිට 5 තෙක් අංක ලියලා තියෙන කාඩ්පතක සමාන කාඩ්පත් 5ක් ඇති බෑගයකින් අහඹු ලෙස කාඩ්පතක් ගැනීම. මේක තමයි සිද්ධිය. හරි. මේක තමයි සිද්ධිය. එතකොට මුලින්ම අපිට කියනවා මේකේ නියදී අවකාශය ලියන්නලු. ලියලා NS හොයන්නලු. නියදී අවකාශය ලියුව ගමන් අපිට NS හොයන්න පුළුවන් නේ. අපි මොකද කරන්නේ? නියදී අවකාශය ලියන්න කියපු ගමන් S වල දාලා මේම ලියන්න ඕන අනිවාර්යයෙන්. මොකද S සමානයි මොකක්ද මේකේ තියෙන්නේ? එකේ ඉඳන් 5නේ. 1 2 3 4 5. හරි. එතකොට NS කීයද? 1 2 3 4 5යි. 5ක් තියෙනවනේ. එතකොට NS සමානයි 5යි. NS කියලා කියන්නේ මොකද්ද? S ගේ තියෙන අවයව ගණන. NS. එතකොට NS කියන්නේ මෙතනදී 5යි. හරි. ඊළඟට අපෙන් අහනවා ඉරට්ට සංඛ්‍යාවල් ලැබීමේ සිද්ධිය A නම්. අන්න අපිට සිද්ධියක් දෙනවා. මොකද්ද? ඉරට්ට සංඛ්‍යාවල් ලැබීමේ සිද්ධිය තමයි A කියලා දෙන්නේ. ඒහි අවයව ලියලා NA හොයන්න. හරි. එතකොට අපි ඉරට්ට සංඛ්‍යාවල් ලැබෙන මේ කීයක් තියෙනවද? ඉරට්ට සංඛ්‍යාවක් වම 2 ගන්න පුළුවන් 4 ගන්න පුළුවන්. එච්චරනේ. අවස්ථා දෙකයි. එතකොට A සමානයි Aට තියෙනවා 2ක්. අවයව දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට අවයව දක්වන්න පුළුවන් සංකල වරණක් ඇතුළේ දක්වන්න පුළුවන්. ඒක තමයි නිවැරදිම ක්‍රමය. හරි. එතකොට A සමානයි කැපිටල් A සමානයි. කෙතරම් කැපිටල් අකුරු පාවිච්චි කරන්නේ කුලක හැඳින්වීම සඳහා කැපිටල් A සමානයි 2,7. අපිට 2යි 4යි තමයි අයිති. ඒ කියන්නේ මොකද්ද? NA සමානයි කීයද? NA සමානයි 2යි. අයි අවයව 2යිනේ. හරි. ඒතර අපේ සමීකරණ අපිට කියනවා තුන්වෙනි කොටස ඉරට්ට සංඛ්‍යාව ලැබීමේ සම්භාවිතාව සොයන්න. නැත්නම් PA සොයන්න. හරි. එහෙනම් මොකද්ද කරන්නේ? PA සමානයි NA බෙදීම NS කියලා ලිමිටක් ගාලා අපි සූත්‍ර ලියනවා. හරි. අපිට අක් ගාලා සූත්‍ර ලියන්න ඕනේ. ලියලා තමයි අගයන් දාන්නේ. ඒතර PA සමානයි මොකද්ද? NA කියන්නේ 2යි NS කියන්නේ 5යි. එහෙනම් සම්භාවිතාව කීයද? 5න් 2යි. ගොඩක් වෙලාවට සම්භාවිතාවක් භාගයක් හැටියට තමයි තියන්නේ. දශම වලින් තියනවා ටිකක් අඩුයි. දශම වලින් තියනවා ගණන් වල දශම එනවා. ආවත් ඔයගොල්ලෝ භාග කරගෙන තමයි ඔයගොල්ලෝ ගණන හදන්න පටන් ගන්න ඕනේ. හරි. මේ උදාහරණ 1. බලා ගන්න උදාහරණ 2 පොඩි වෙනසක් තියෙනවා. හරි. එතකොට උදාහරණ 2ේදී අපිට කතා කරනවා 1 2 3 4 5 6 යනුවෙන් මූණත් වල ලකුණු කළ නොනැඹුරු ධාතු කැටයක්. හරි. අන්න නොනැඹුරු. ඔය වචන එනකොටම අපිට ඔළුවට එන්න මම ඒකයි වචන ඔය හැම එකම පැහැදිලි කරන්නේ. නොනැඹුරු. මේ නොනැඹුරු කියනකොටම අපිට තේරෙන්න ඕන සාමාන්‍ය සාධාරණ අවස්ථාවක් තියෙන එකක් කියලා. හරි. නොනැඹුරු කියන්නේ කිසිම පැත්තකට මේ කැටේ වාසියක් නැහැ. හරි. එතකොට අපිට සමාන අර මොකද්ද? අපිට අර කලින් අපි කතා කරේ හැම පැත්තටම සමාන අවශ්‍යතාව තියෙන්න පුළුවන් නේ. සමාන අවස්ථා තියෙන්න පුළුවන්. හරි. අපි විතර කතා කරා වගේ සමසේ භව්‍ය ප්‍රතිඵල තියෙන්න පුළුවන්. සමසේ භව්‍යයි කියන්නේ සමාන ප්‍රතිඵල ලැබීමේ හැකියාව තියෙන්න පුළුවන්. ඒවා මේ වචන වලින් එනවා. හරි. ගානක් කියවනකොට හැම වචනයක් ගැනම දැනගන්න. මොකද විශේෂයෙන්ම සම්භාවිතා පාඩමේදී හොඳට සිංහල පුළුවන් වෙන්න ඕනේ. සිංහල වචනයක් කොහොම තේරුම ඔලුවට එන්න ඕනේ. හරි. එතකොට අපිට මෙතනදී පුළුවන් දැන් බලන්න මේකේ නොනබුරු කියලා තියෙනවා. හරි බලමු අපි ගාන මොනවා කියලාද ඉල්ලන්නේ කියලා. හරි. එතකොට 4
මේක දැන් ගන්න උඩට වැටෙන පැත්ත. හරි. එතකොට 4 වීමේ සම්භාවිතාව හොයන්න. 4 වීමේ සම්භාවිතාව හොයන්න. ඒ කියන්නේ 4 ලැබීම. දැන් මෙහෙම 4 ලැබීමේ සම්භාවිතාව ගන්න කලින් මුලින්ම අර වගේ මුලින්ම නියදී අවකාශය ලියනවා. ගානක් අපි හදන පිළිවෙලක් තියෙනවනේ මුලින්ම නියදී අවකාශය ලියනවා. ලියලා ns වල අගය හොයා ගන්නවා. මෙතන ns වල 6යි. නියදී අවකාශය මෙහෙම අනිවාර්යෙන් ලිවි යුතුයි. මේවට ලකුණු දෙන දැන් මේ හැම එකටම ලකුණක් දෙනවා. හරි. ඒතර 4 ලැබීමේ සිද්ධිය මම ගන්නවා. දැන් මෙතන මේ තියෙන්නේ මේ කෙලින්ම ලියලා මෙහෙම කරන්න එපා ඔයගොල්ලෝ. 4 ලැබීමේ සිද්ධිය ඔයගොල්ලෝ ගන්න ai ගනිමු. හරිද? මම මේ කියන කමෙන්ට ලියන්න 4 ලැබීමේ සිද්ධිය ai ගනිමු. එම අකුරක් දාලා ලියන්න. මේක නිකම්ම ලියන්න එපා. හරි? මම ගන්නවා 4 ලැබීමේ සිද්ධිය ai ගනිමු. නැත්තම් මට මෙතන ගන්න පුළුවන් එකනේ. පළවෙනි ප්‍රශ්නේ එතකොට මට ලියත හැකි 4 ලැබීමේ සම්භාවිතාව කීයක් තියෙන්න පුළුවන් එකයිනේ. මහ ගොඩක් නෑනේ නේ. අපිට මේ මෙයාගේ මේ කුලක ලිව්වොත් එහෙම 4 විතරයි වෙන මොකුත් තියෙන්න බෑනේ. එතකොට අපිට ලියත හැකි p2 sorry p1 එකේ සම්භාවිතාව සමානයි n1 බෙදීම ns. ඔන්නෝම ලියන්න. මේ සූත්‍රය හැම වෙලාවෙම පාවිච්චි කරන්න පැහැදිලිව. හරි. එතකොට මේ p1 කියන්නේ පළවෙනි ප්‍රශ්නේ කියන එක. හරි. එතකොට n1 කියන්නේ මෙතන අපිට එන්නේ මෙතන 1යිනේ. මේ එක අපිට ගන්න පුළුවන් n1 කියන්නේ කීයද? 1යි උත්තරේ. හරි. 1යිනේ තියෙන්නේ මෙතන. හරි. එතකොට ගත්තා. එතකොට කීයද? ns 6යිනේ 6න් 1යි. මේක නිකම්ම ලියන්න එපා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේම සූත්‍රය දාලා අදලා මේක ගන්න ඕනේ. හරි. දෙවෙනි එක ඔත්තේ සංඛ්‍යා 3ක්. දැන් මෙතන තියෙනවා අපි දෙවෙනි අහලා තියෙන ඔත්තේ සංඛ්‍යාවක් කීමේ සම්භාවිතාව. ඔත්තේ සංඛ්‍යාවක් කීමේ සම්භාවිතාව අපි ගන්නවා මොකද්ද? එතකොට අපිට අවස්ථා 3ක් තියෙනවා. මේ නිකම්ම මේක දාන්න එපා මෙහෙම. කොහොමද කරන්නේ? මම මේකට ගන්නවා. එතකොට මේක අපිට ලියත හැකි 2. ඇයි මේ දෙවෙනි ප්‍රශ්නේ? හරි. તો දෙවෙනි ප්‍රශ්නෙට අපිට ගන්න පුළුවන් ඔත්තේ සංඛ්‍යා ලැබීම 1 3 5 කියලා ලියනවා. හරි. 1 3 5 කියලා මේකේ ලියනවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? එතකොට n2 කීයද? මෙහෙම හදන්න අනිවාර්යෙන් ගන්න හරියටම. n2 කියන්නේ 3යි. ඊට පස්සේ අපිට දාත හැකි එහෙනම් දැන් අපිට සම්භාවිතාව ඕනේ p2. දෙවෙනි එකේ සම්භාවිතාව සමානයි n2 බෙදීම ns. ඔහොම හදන්න පුරුදු වෙන්න ගණන්. හරි. එතකොට අපිට සමීකරණ දැම්ම ns කියන්නේ කීයද? ns අපිට එනවා 6යි. අතන එන්නේ 3යි. 6න් 3යි කියන්නේ සුළු කරාම සාමාන්‍ය සම්භාවිතාව පරිම සුළු කරලා තමයි තියන්නේ. එතකොට 2න් 1යි. ඔන්න ඕම තමයි උත්තරේ ගන්න ඕනේ. මෙහෙම හදන්න යන්න එපා. හරි. ඔයගොල්ලෝ මෙහෙම හදලා ගන්න ඕනේ. හරි. තුන්වෙනි කොටස. තුන්වෙනි එකේ කියනවා දෙකට වඩා වැඩි සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව සොයන්න. දෙකට වඩා වැඩි එකක්. එතන මම මේ තුන්වෙනි එක මේ ගත්තේ. හරි. තුන්වෙනි තුරට දෙකට වඩා වැඩි කියන්නේ දෙක ගන්න පුළුවන්ද? බැහැ. එහෙනම් එතනින් පස්සේ තියෙනවා 3 4 5 6. ඔන්න. ඒ කියන්නේ n3 කියන්නේ කීයද? n3 සමානයි 4යි. කොහොම ලියන්න? ඊට පස්සේ අපේ සූත්‍රේ p3 සමානයි n3 බෙදීම ns. n3 කියන්නේ කීයද? 4යි. ඊට පස්සේ 6යි. එතන සුළු වුණාට පස්සේ 3න් 2යි. මේක එහෙම මේ උත්තරේ මේ ආකාරයෙන් ගන්න. හරි. කෙටියෙන් නම් හදන්න එපා. මේක පැහැදිලිව හදන්න. මොකද සම්භාවිතාව කියන එකේදී ගොඩක් දේවල් ලියන්න නැහැ. ලියන්න තියෙන එක පැහැදිලිව ලියන්න. හරි. අච්චුපදේ තිබ්බත් මේක මේ විදිහට ලියන්න එපා. ඔයගොල්ලෝ සමීකරණේ පාවිච්චි කරන්න. සංකේතයක් හැටියට ඔයගොල්ලෝ උනා ප්‍රශ්නේ අංක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ ලියන්න පුළුවන් මොකද්ද? මම එතන ඔත්තේ සංඛ්‍යාව ලැබීම bi ගනිමු. ඔත්තේ සංඛ්‍යාව ලැබීම මේ si ගනිමු. කැම එකක් ගන්න පුළුවන්. අරගෙන ඉවරලා මේකට දාලා ගන්න. දාලා මේ විදියට හදලා තමයි ගන්න ඕනේ. හරි. මේ උදාහරණ 1 2 ලියා ගන්න ඕනේ. උදාහරණ 1 2 දෙකම ලියාගත යුතුයි. හරි. ලියාගෙන ඉවර වෙලා මම මෙන්න මේ දෙන ගාන හදලා මට WhatsApp එකට දාන්න. මම දෙන්නම් ගානක්. පස්වෙනි ගාන. ප්‍රශ්නෙත් ලියන්න ඕනේ. ප්‍රශ්නෙත් ලියලා ගාන හදලා මට WhatsApp එකට දාන්න ටක් ගාලා පස්වෙනි ගාන. අර ගණන් දෙක ලියාගෙන හදලා WhatsApp එකට දාන්න. හරි. පස්වෙනි ගාන. 31 අභ්‍යාස මාලාවේ පස්වෙනි ගාන. මේක නම් පැහැදිලිව ලියා ගන්න මේ ආකාරයට. හරි. ගාන නිකම්ම ලියලා දාන්න එපා. භාග සංඛ්‍යාවක් විතරක් දාලා නිකන් 6න් 3යි 2න් 1යි කියලා දාන්න එපා. මොනවද කියලා හඳුන්වන්න. ඒගොල්ලන්ගේ මේවා ටික පෙන්නන්න. නිතරම කරන්න ඕනේ. අපි නියදී අවකාශය ලියා ගන්න ඕනේ. හරි. නියදී අවකාශය මුලින් පටන් අරන් තියෙන්න නැවත ලියන්න ඕනේ. ඊට පස්සේ ඒකට අදාළ සම්භාවිතාව මේ අදාළ මේ එයාගේ මේ ලියන්න ඕනේ මෙන්න මේ ටික තමයි යාට අදාළ ටික කියලා. ඊට පස්සේ එයාගේ එතකොට මේ කුලකයේ තියෙන අවයව ගාන අපි ගන්න ඕනේ. ඒ සිද්ධියට අදාළ අවයව ගාන. ඊට පස්සේ සමීකරණ ලියලා මේ විදිහට හැදිය යුතුයි. හරි. ටක් ගාලා පටන් ගන්න. හරි. එතකොට බලා ගන්න දැන් මේකෙදි සර්ව සම්බබ්බලු 5යි. ඒකෙන් 3ක් නිල්, එකක් රතු. එතකොට නියදී අවකාශය ලියන්න කිව්වම අපිට මොකද්ද? අපි දාන්නේ සාමාන්‍යයෙන්
නිල් තුනක් තියෙනවා. ඒ කියන්නේ B1 B2 B3. හරි. රතු බාර දෙකක් තියෙනවා R1 R2. එතකොට නියති අවකාශයේ ඩීඑල් දක්වා ඊට පස්සේ අපි ලියනවා නියති අවකාශයේ ns සමානයි කීයද? 5යි. රතු බබළුවක් ලැබීමේ සම්භාවිතාව වෙන්නේ අපිට එනවා 5න් 2යි කියලා. නිල් බබළුවක් ලැබීම 5න් 3යි. හරි. එතකොට අපි යනවා මේ ඔයගොල්ලෝ හරි දා ගන්න අනිත් අය හැමෝම දැන්. හරි. ලියා ගන්න මාතෘකාව. සිද්ධි දෙකක ඡේදනය සහ මේලය. සිද්ධි දෙකක ඡේදන මේලය සහ සිද්ධි දෙකක ඡේදනය සහ මේලය. සිද්ධි දෙකක ඡේදනය සහ මේලය. මාතෘකාව ලියා ගන්න. හරි. සිද්ධි දෙකක ඡේදනය සහ මේලය. හරි. මේකෙදි මම පැහැදිලි කරන්නම් මේක. අපිට මෙතනින් සූත්‍රයක් තමයි ව්‍යුත්පන්න කරගන්න තියෙන්නේ. ව්‍යුත්පන්න කරනවා කියන්නේ ගොඩනගා ගන්නවා කියන එක. හරි. සූත්‍රයක් තමයි අපිට මෙතනදී ව්‍යුත්පන්න කරගන්න තියෙන්නේ. එතකොට අපි ගමු එක. අපි මේ ව්‍යුත්පන්න කර ගැනීම සිදු කරගමු. හරි. බලා ගන්න. ඒතර අපි කුලකවලදී ඉගෙන ගත්ත සූත්‍රයක් මේකේ පාවිච්චි කරනවා. සර්වත්‍ර කුලකයක්. හරි. එතකොට දැන් මම ගන්නවා මේක A කියලා ගන්නවා. හොඳට ඔලුවට ගන්න මම මේ කියන දේ. මේ කැපිටල් A මේ කැපිටල් B. හරි. AB කියලා තියෙනවා. හරි. එතකොට අපි දන්නවා ඡේදනය කියන්නේ කොයි කොටසද? මේලය කියන්නේ කොයි කොටසද කියන එක අපි දන්නවා. හරි. ඊට පස්සේ හරි. එතකොට අපි දන්න සූත්‍රයක් තියෙනවා කුලකවලදී අපි ඒක ඉගෙන ගත්තා. මොකද්ද? n කියන අවයව ගානෙන් අපි කතා කරන්නේ n a මේලේ b n a මේලේ b සමාන වෙනවා na ධන nb ඍණ na ඡේදනයේ b කියලා. අපි මෙන්න මේ සූත්‍රයක් ඉගෙන ගත්තා. මේක අපි ඉගෙන ගත්තා කුලකවලදී මොනවද මේකේ තියෙන අවයවවල ගණන් නැත්තම් අවයව ගණනයේ සම්බන්ධතාවයක් අපි ගත්තා. මොකද්ද කිව්වේ? a මේලයේ ඡේද a මේලයේ b a මේලයේ b කියන්නේ a ටයි b ටයි ඔක්කොම ටික සමාන වෙනවා. a b ගත්තට පස්සේ ඒකේ අඩු කරන්න ඕනේ මෙන්න මේ මැද්දේ කොටස. මොකද හේතුව ඒක දෙපාරක් තියෙන හින්දා. ඕක ඊට පස්සේ අපි කිව්වා මේක මේ ඡේදනය වෙන්නේ නැත්තම් පොදු අවයව නැත්තම් මේක මොකද්ද වෙන්නේ? මේ කැලල අයින් වෙලා යනවා කියලා කිව්වා. හරි. එතකොට මේ සූත්‍රය අපි ඉගෙන ගත්ත සූත්‍රයක්. හරි. මේ සූත්‍රය පාවිච්චි කරලා අපි සම්භාවිතාවට සූත්‍රයක් හදාගන්න යන්නේ. හරිද? අපි මොකද කරන්නේ මේ සමීකරණේ ඔක්කොම මම n s වලින් බෙදනවා. මේ සූත්‍ර සියලුම පද ns වලින් බෙදනවා. බලමු අපි එතකොට n a මේලය b බෙදීම ns සමානයි na බෙදීම ns. ඒ කියන්නේ සර්වත්‍ර කුලකයේ අවයව ගානේ අරන් තියෙන්නේ nb බෙදීම ns සමාන ඍණ n a ඡේදනයේ b බෙදීම ns. හරි. ඔන්නෝම ඔක්කොම බෙදුවා. බෙදුවාම දැන් අපිට පළවෙනි එක බෙදුවාම මේ කියන්නේ මොකද්ද? මේ එන්නේ සම්භාවිතාව. අපි සම්භාවිතාවේ අර්ථ දැක්වීම මොකද්ද? p a මේලයේ b දැක්කද? සමානයි. මෙතන එන්නේ මේ කියන්නේ pa. මේ ඔක්කොම සම්භාවිතාවේ අර්ථ දැක්වීම ටික මේ තියෙන්නේ. ධන pb ඍණ p a ඡේදනයේ b. දැක්කද? අපිට අලුත් සූත්‍රයක් හම්බුණා. අර සූත්‍රෙම තමයි සම්භාවිතාව කියන වචනේ දාගත්ත එතෙන්. ඒ කියන්නේ මොකක්ද? දැන් අපි කලින් කිව්වේ අවයව ගානෙන්නේ සම්බන්ධතාවය තිබුණේ. දැන් මේක අපිට සම්භාවිතාවදී පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද? මේ තියෙන්නේ අවයව අතර සම්බන්ධතාවයක් විතරක් නෙමෙයි
මොකද්ද සම්භාවිතා අතර සම්බන්ධතාවයක් අපි හැටියට ගත්තා. හරි. ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් එහෙම මම ගන්න උදාහරණයක්. හරි. බලා ගන්න. ඒතකොට මේ උදාහරණ දෙක තවත් මේක පැහැදිලි වෙනවා මේක පාවිච්චි කර ගන්න ඕනේ විදිය. ඒ කියන්නේ අපි කලින් අවයව අතර සම්බන්ධතාව හොයන්න විතරයි මේක ගත්තේ. දැන් අපිට පුළුවන් සම්භාවිතා අතර ගන්න. හරි. එතකොට දැන් මම උදාහරණයක් හැටියට මේක ගන්නවා. හරි. මේ සූත්‍රය අපිට ඔප්පු කර ගන්නත් පුළුවන් එකෙන් බලලා ඉවරලා. හරි. එතකොට කලින් මේක ලියා ගන්න කට්ටියම ටක් ගාලා. අපි උදාහරණ පොතේ උදාහරණ සාකච්ඡා කරමු. ටක් ගාලා මේක ලියා ගන්න රූපය අද ගන්න. මුලින් මෙන්න මේක අවයව අතර සම්බන්ධතාවය. මේක මොකද්ද? අවයව අතර සම්බන්ධතාවය. අවයව අතර සම්බන්ධතාව. හරි. මේ තියෙන්නේ සම්භාවිතා අතර සම්බන්ධතාවය බවට අපි හැරෙව්වා. සම්භාවිතා අතර සම්බන්ධය. හරි. ටක් ගාලා මේක ලියා ගන්න ලස්සට. නවද්ද පැහැදිලි නේද කියපු දේ? ඔව් සර්. හරි ඉක්මන් ලියා ගන්න කට්ටියම. හරි මම දැන් මේක යනවා උදාහරණයට. හරි බලා ගන්න මේක උදාහරණේ. හොඳට බලා ගන්න මේ කියන දේ. හරි. එතකොට මෙතන කියනවා ඉදසුනක් ලෙස 1 2 3 4 5 අංක ලියා ඇති සරසම් බෝල පහකින් අහඹු ලෙස බෝලයක් ගැනීමේ සම්භාවිතා පරීක්ෂණ සම්භාව්‍ය පරීක්ෂණයට අදාළව තමයි මේ කතා කරන්නේ. හරි. ඒකේ නියති අවකාශය ලියලා තියෙනවා. මොකද s සමානයි 1 2 3 4 5. ඒ කියන්නේ ns සමානයි මෙතන කීයද? 5යි. හරි. ඒතොර දෙකට වැඩි දැන් මේ බලන්න මේ තෝරගෙන තියෙන දෙකට වැඩි අංකයක් සහිත බෝලයක් ලැබීමේ සිද්ධිය ගන්නවා a කියලා. හරි. මොකද දෙකට වැඩි. දෙකට වැඩි එකක් කියන්නේ දෙක ගන්න බෑනේ. එතකොට 3 4 5. එතකොට a සමානයි 3 4 5. ඒකේ අවයව තමයි 3 4 5 කියලා මේ අරගෙන තියෙන්නේ. හරි. ඊට පස්සේ ඉරට්ට සංඛ්‍යාවක් සහිත බෝලයක් ලැබීමේ සිද්ධිය b කියලා ගන්නවා. මේ අවස්ථා දෙකක් ගන්න හොඳට ඔලුවට ගන්න. මේ සිද්ධි දෙකක්. අවස්ථා දෙකක් කියන්නේ සිද්ධි දෙකක් ගන්න. එතකොට b සමානයි මොකක්ද ඉරට්ට සංඛ්‍යාව ලැබෙන්න පුළුවන් මේකේ තියෙන 2යි 4යි විතරනේ. එතකොට b සමානයි 2යි 4යි. ඔන්න අපේ අවස්ථා දෙක. හරි. එතකොට මේ a සහ b ගත්තාම a ඡේදනයේ b මොකද්ද? දෙන්නට පොදු අවයව තියෙන්නේ 4 විතරයි. a ඡේදනයේ b අපිට එනවා කීයයි කියලාද? 4යි කියලා මේ 1යි කියන 4යි. a ඡේදනයේ b ට එක අවයවයයි තියෙන්නේ. ඒක 4. හරි. එතකොට AB කියන එක අපි දන්නවා මොකද්ද? A ඡේදනයේ B කියලා කියන්නේ මේ දෙකටම අයිති කියන එකනේ. හරි. ඒ වගේම A මේලේ B. A මේලේ B කියලා කියන්නේ A ටයි B ටයි අයිති සියලුම දේවල් ටික. ඔක්කොගෙම එකතුව. A ගේ B ගේ ඔක්කොම එකතුව. ඒතකොට අපිට එනවා මෙතන එනවා 2 3 4 5. ඒ හතරම සංඛ්‍යා හතරම එනවා. හරි. හතරම එනවා. අයි ඔක්කොම අපි ගන්න. හරි. එතකොට දැන් අපි දැන් මෙතන අපි ගත්තා දැන් සූත්‍රයක්. දැන් මේ ගත්ත සූත්‍රය මේ දැන් මේ මම highlight කරපු ටික මේ සූත්‍රයට අදාළයි. ඒකයි මම මේ highlight කරේ. හරි. අපි දැන් සූත්‍රය ගොඩනගා ගත්තා. ගොඩනගලා ඉවරලා මේකට ආදේශ කරලා බලමු. හරි. දැන් අපිට මේකේ දැන් අපි මේ ගත්ත ටිකේ සම්භාවිතා ටික අපිට වෙන වෙනම හොයන්න වෙනවා. දැන් මේ හදන්නේ අපි ගත්ත සූත්‍රය හරි කියලා පෙන්නන්න. හරිද? ඒතකොට මේ උදාහරණේ ගත්ත ටික අපිට ඕන වෙනවා. හරි. මොකද්ද? A කියන්නේ මොකද්ද? B කියන්නේ මොකද්ද? A ඡේදනයේ B කියන්නේ මොකද්ද? A මේලේ B කියන්නේ මොකද්ද? හරි. මොකද මේක සම්භාවිතා ටික හොයන්න එපා. හරි. එතකොට මෙතන අපිට දැන් මම මෙතන ලියන්න පුළුවන් මට. මම මෙතනින් ඉස්සරහ ලියනවා. මේවත් ඔක ලියද්දි ලියා ගන්න ඕන අනිවාර්යෙන්. එතකොට NA සමානයි කීයද? NA සමානයි 3යි. මෙතන NB සමානයි 2යි. මෙතන මම ලියනවා N A ඡේදනයේ B සමානයි
එකයි. මෙතන ලියනවා n a මේලේ b සමානයි කීයද? 4යි. දැක්කද? ඔන්න අවස්ථා 4 එනවා. හරි. බලන්න දැන් ඊළඟට මේක අපි සම්භාවිතාව කරන්න මොකද්ද කරන්නේ? ns වලින් බෙදෙන එක විතරනේ කරන්න තියෙන්නේ. හරි. දැන් මම මෙතන ඊළඟට ඒ ටික අරගෙන ns වලින් බෙදනවා. මෙති. මොකද්ද ඒතර PA අපිට ඒකේ සම්භාවිතාව කෙලින්ම ගන්න පුළුවන් PA සමාන NA බෙදීම NS. එතකොට 3යි සම්පූර්ණ NS ආවේ 5යි. එතකොට PA කියන්නේ 5න් 3යි. PB කියන්නේ ඒ වගේම 5න් 2යි. PA ඡේදනයේ B කියලා කියන්නේ අපිට එකයි ආව එක බෙදීම 5යි කියන්නේ 5න් 1යි. PA මේලේ B කියලා කියන්නේ 5න් 4යි. දැන් අපේ සූත්‍රය දෙපැත්තක් තියෙනවනේ අපිට මේ සූත්‍රේ. දැන් මේ සූත්‍රේ මම ගන්නවා එක පැත්තක්. දැන් මේ සූත්‍රේ දෙපැත්තක් තියෙනවා. මේ සූත්‍රය අපේ දෙපැත්තක් තියෙනවා. මොකක්ද දෙපැත්ත? මෙතනින් සමාන ලකුණේ මේ පැත්තයි සමාන ලකුණේ මේ පැත්තයි. මම මුලින් මේ පැත්ත ගන්නවා. කීයද? PA ධන මෙතින් PA ධන PB ඍණ PA ඡේදනයේ B. හරි. එතකොට මොකද වෙන්නේ? PA තියෙනවා මෙතන. PA කියන්නේ 5න් 3යි. PB කියන්නේ 5න් 2යි. මේ සම්භාවිතාව දාන්නේ කෙලින්ම දැන්. අඩු කිරීම 5න් 1. මේ ටික සුළු කරාම 5න් 4යි. එතකොට PA ඡේදනයේ Bට කීයක් ආවද? PA ඡේදනයේ Bට අපිට ආවා. sorry PA මේලේ Bට ආවා 5න් 4ක් කියලා. දැන් ඒ කියන්නේ දකුණු පැත්තයි වම් පැත්තයි සමානයි. දැන් මෙතන මේ අරගෙන තියෙන්නේ මම මෙතන ගන්නවා මේ ගත්තේ මේගොල්ලෝ මම ගන්නවා මෙතන සමානයි. අපිට දෙපැත්තන්නේ තියෙන්නේ. මේ right hand side එක තමයි අරන් තියෙන්නේ. RHS එක. හරි මම මෙතන ගන්නවා left hand side එක. left hand side එකේ තියෙන්නේ මොකද්ද? P A මේලේ B. හරි එතන අපිට එකක් 5න් 4යි. අපිට මේ දෙක අන්තිමට එකම උත්තරය ආවනේ. එකම උත්තරය ආවා කියන්නේ අපි ලියන්න පුළුවන් RHS සමානයි LHS. ඒ කියන්නේ එම නිසා මොකද්ද වෙන්නේ? එම සූත්‍රය සත්‍යාපනය වේ. දැක්ක සූත්‍ර සත්‍යාපනය කරන්නේ කොහොමද? දීප සූත්‍රයක අවයව හරි මොනවා හරි දන්න දත්ත ටික දෙපැත්තට දාලා දෙපැත්ත බැලන්ස් කරලා සමානයි කියලා පෙන්නුවා නම් ඒක සත්‍යාපනය කරනවා කියලා තමයි අපි කියන්නේ. හරි. එතකොට අපි මෙතන කරලා තියෙන්නේ මොකද්ද? ඒ ටික පාවිච්චි කරලා සත්‍යාපනය කළා. හරි. ලියා ගන්න බෑ. මම මෙතන මේ ඔයගොල්ලෝ උදාහරණ කියලා දාගන්න එක උදාහරණ එක. නැත්තම් මේ සත්‍යාපනය කමන්නේ උදාහරණ කියලා දාගෙන ඉවර වෙලා මේ මම කහ පාටින් highlight කරපු ටික මෙතෙන් නිකන් ලියා ගන්න. ඒතර මම ඔය මේ නිල් පෑනෙන් ලියලා තියෙන ඒවාත් ඕනේ. NA NB NS ඒ ටිකත් ඕනේ. කහ පාටින් මාක් කරපු ටිකත් ඕනේ. අග්ගා ලියා ගන්න ටික ලියලා ඉවරලා ඊට පස්සේ අපි මේ ටික ලියන්න ඕනේ. මෙතන මේ මෙතනින් පස්සේ මම පෑන් වලින් කොටු කරපුවා ඒ ඔක්කොම ඕනේ වෙනවා. මම මේ පෑන් වලින් ලියපුවා. ඊට පස්සේ මේකේ තියෙනවා මෙතෙන්ට නිකන් ඔක්කොම ටික ඕනටක් කරලා. ලියන්න පටන් ගන්න ඉක්මනට. මම කරන්නේ. ඒ උදාහරණේ පැහැදිලිව ලියා ගන්න. ඡේදනය සහ මේලය පැහැදිලි කරනවා වගේම අපි මේ ගත්ත සූත්‍රය සත්‍යාපනයත් කරනවා මෙතනදී. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි. මේ වචන හරි වටිනවා ඈ. හරි. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි. හරි. බොහොම සරල තේරුමක් තියෙන්නේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරය කියන්නේ යම් කිසි සිද්ධි දෙයක පොදු අවයව නැත්නම් අපි ඒකට කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරය කියලා. එච්චරයි. යම් කිසි සිද්ධි දෙයකට පොදු අවයව නැත්නම් අපි ඒකට කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරය කියලා. ලියා ගන්න මෙහෙම රතු පෑනේ. යම් සිදුවීම් දෙකකට පොදු අවයව නොමැති නම් 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 මෙම සිද්ධීන් දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වේයයි කියනු ලැබේ. මෙම සිද්ධීන් දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වේයයි කියනු ලැබේ. කොහොම සරලයි වචනේ විතරයි ලොකුවට තියෙන්නේ. යම් කිසි සිද්ධි දෙකකට පොදු අවයව නැත්නම් ඒකට අපි කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි. ඔව්. යම් සිදුවීම් දෙකකට පොදු අවයව නොමැති නම් එම සිද්ධි දෙක
අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයයි කියනු ලැබේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයයි කියනු ලැබේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයයි කියනු ලැබේ. හරි එතකොට A ඡේදනය B හරි පොදු අවයව අපි හොයන්නේ මොකෙන්ද? A ඡේදනය B කියන්නේ A ඡේදනය B මෙන්න මේ ෆයි අකුරක්. මේකට අපි කියන්නේ ඇත්තටම ෆයි කියලා. අපි ග්‍රීක හෝඩියේ අකුරු පාවිච්චි කරන ගොඩක් ගණන් වලදී ඔයාලා සිම්පල් ෆයි එක නම් දැකලා තියෙනවා. මෙන්න මේ වගේ. හරි. එතකොට ආගෙද මයික් එක ඔන් වෙලා තියෙන්නේ? හරි. සිම්පල් ෆයි එක ඔයගොල්ලෝ දන්නවා. හරි. ඒ වගේම තමයි මෙන්න මේකත් ෆයි. කමන්නේ අපි මේක කොහම හරි අපිට අකුරේ සද්ද වැඩක් නැහැ. මේකෙන් කියන්නේ මොකද්ද? අභිශුන්‍යයි කියන එක. මොකද්ද? අභිශුන්‍යයි. ඒ කියන්නේ පොදු අවයව, ඒ කියන්නේ මුකුත් නැහැ, අවයව නැහැ. අවයව 0. ඒ කියන්නේ මුකුත් නැහැ කියන එක, හිස් කියන එක. ඒකට තමයි අපි මේ ෆයි අකුර පාවිච්චි කරන්නේ. හරි. එතකොට A ඡේදනයේ B යම් කිසි සිද්ධි දෙකක් A හා B සිද්ධි දෙක අවයව නැත්තම්, ඒ කියන්නේ A ඡේදනයේ B බිඳුව නම් මේක මෙතනම අපිට ගන්න පුළුවන් මේ බිඳුව නැත්තම් ශුන්‍ය කියන එක. හරි. ශුන්‍යයි. ශුන්‍යයි කියන්නේ බිඳුවයි. එතකොට නැත්තම් අපි ඒකට කියනවා A ඡේදනයේ B අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වේයයි කියලා. මේක ලියා ගන්න රතු පෑනෙන් කොටු කරලා දාලා මම කරන්ටක් ගාලා. A ඡේදනයේ B අභිශුන්‍ය නම් A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වේ. A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වේ. ටක් ගාලා ලියා ගන්න. A ඡේදනයේ B ශුන්‍යයි. ඒ දෙන්නට අවයව නැහැ, පොදු අවයව නැහැ. A ඡේදනයෙන් කියන්නේ පොදු අවයව. හරි. පොදු අවයව නැහැ මෙතනදී. හරි. බල උදාහරණයක් බලා ගන්න මේකට. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර අවස්ථාවකට උදාහරණයක්. මෙන්න මේක A ඡේදනයේ B මෙතන මම කොටු කළා. A ඡේදනයේ B සමානයි 5. ඒ කියන්නේ ශුන්‍යයි. නැත්නම් අභිශුන්‍යයි. නම් A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වේ. අර අපි කලින් කියපු එක පොඩ්ඩක් කෙටියෙන් ලිව්වා. එච්චරයි. ඒක රතු පෑනේ කොටු කරගන්න. හරි. අපි ගන්න උදාහරණයක් දැන්. හරි. මම උදාහරණයක් ගන්නවා. හොඳට බලා ගන්න මේ උදාහරණේ තවත් තේරුම් ගන්න පුළුවන්. 1 සිට 4 තෙක් අංක ලියා ඇති නොනැඹුරු චතුස්තලයක් උඩ දැමීමේදී ඉරට්ට සංඛ්‍යාවක් වැටීමේ සිද්ධිය Aද ඔත්තේ සංඛ්‍යාවක් වැටීමේ සිද්ධිය Bද කියලා ගන්නවා. හරි. මොකද්ද අපේ 1 ඉඳන් 4 වෙනකන් තියෙන එකේ නියති අවකාශය 1 2 3 4. හරි. නියති අවකාශය ලියා ගන්න. නියති අවකාශය හැම වෙලාවෙම මොකක් හරි කියවකම ලියා ගන්න එක තමයි හොඳම වැඩේ. S සමානයි 1 2 3 4. ඔය අවස්ථා 4 එන්න පුළුවන්. හරි. එතකොට ඒකේ ඉරට්ට සංඛ්‍යාව ලැබීම Aලු. හරි. එතකොට A සමානයි 2 4. B සමානයි 1 3. දැක්කද? දැන් මේ AB ගත්තාම මේ AB ට පොදු අවයව තියෙනවද නැහැ? A හා B දෙන්නව ගත්තාම මේ දෙන්නට පොදු අවයව නැහැ. ඒ කියන්නේ මොකද්ද? A ඡේදනයේ B මොකද්ද වෙන්නේ? සමානයි 5 නැත්නම් අභිශුන්‍යයි. නැත්නම් A හා B ට පොදු අවයව නොමැත. හරි. අන්න ඒ වගේ එකට තමයි අපි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලා කිව්වේ. හරි. බලා ගන්න ඊට පස්සේ. දැන් මේ වෙන් රූප සටහන බලන්න. දැන් ඇත්තට වෙන් රූප සටහනක් ගත්තොත් මොකද වෙන්නේ? මේ වෙන් රූප සටහන ගත්තාම මම අර කියපු එකම වෙන් රූපේ මාක් කරා. හරි. දැන් මේ තියෙන වෙන වෙනම දැන් පොදු අවයව නැත්තම් මේ දෙක කැපෙනවද? නැහැ. පොදු අවයව නැත්තම් ඒ වෘත්ත දෙක කැපෙන්නේ නැහැ. කැපෙන්නේ පොදු අවයව තියෙන්නේ පෙ. හරි. එතකොට මේ තියෙන්නේ මෙන්න මේමයි. එතකොට මේ වගේ සටහනක තමයි අපිට මොකද්ද? අපිට දක්වන්න වෙන්නේ. හරි. ඊට පස්සේ බලන්න ඒගොල්ලන්ගේ සම්භාවිතා ගන්නකොට එතකොට අපිට PA කීයද? PA සමාන NA බෙදීම NS. NA කියන්නේ 2යිනේ. 4යි. එතකොට භාගයයි. හරි. PA භාගයයි. PB කියන්නේ NB බෙදීම NS. ඒකත් කීයද? 4න් 2යි කියන්නේ ඒකෙත් භාගයයි. හරි. එතකොට PA ඡේදනයේ B කීයද? බිඳුවයිනේ. NA ඡේදනයේ B බිඳුවයිනේ. එතකොට කොහොමද එයා බිඳුව වෙනවනේ. එතකොට බිඳුව වුණාට පස්සේ මෙතන බිඳුවයි ඕනම සංඛ්‍යාවකින් බිඳුව බෙදුවහම බිඳුවයි. හරි. එතකොට PA ඡේදනයේ B ට අගයක් එන්නේ නැහැ. සම්භාවිතාවේ A ඡේදනයේ B ට සම්භාවිතාවක් නැහැ. ඒ කියන්නේ මතක තියාගන්න අපි යම් කිසි අවස්ථාවක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙනවා නම් මෙන්න මේ විශේෂ හොඳට මේ කාරණේ මතක තියාගන්න.
යම් කිසි සිද්ධි දෙකක් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වෙනවා නම් හරි හොඳට මේක ඔළුවේ ගන්න යම් කිසි සිද්ධි දෙකක් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වෙනවා මේ තියෙන A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වන විට නැත්නම් A ඡේදනයේ B අභිශුන්‍ය වන විට අපිට මොකද වෙන්නේ B ගේ A ඡේදනයේ B ගේ සම්භාවිතාව බිඳුව වෙනවා සම්භාවිතාව බිඳුව වෙනවා කියන්නේ අපි අර ඉගෙනගත්ත සූත්‍රයෙන් අර මෙතන තිබුණානේ අඩු කිරීම P A ඡේදනයේ B කියලා එකක් හරි අන්න ඒක නැති වෙලා යනවා මොකද එයා බිඳුවයිනේ එයා නැති වෙලා යනවා එතකොට ඒකින්ද එයා එතන නැහැ හරි එතකොට අපේ සූත්‍රය අපිට යම් කිසි සිද්ධි දෙයක් කිව්වොත් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි කියලා අපි පාවිච්චි කරන්නේ අර කෑලි ගොඩක් තියෙන එක නෙමෙයි මෙන්න මේක හරි හොඳට ඔලුවට ගන්න මොකද්ද අපි ගන්නෙ මෙන්න මේක A හා B සිද්ධි අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නම් අපේ සම්භාවිතා සූත්‍රය මොකද්ද PA මේලේ B සමානයි PA ධන PB හරි මේක හොඳට ඔලුවේ තියාගන්න හරි උදාහරණ ලියා ගන්න කලින් මේක කොටු කරලා ලියා ගන්න උදාහරණ ලියා ගන්න කලින් මෙන්න මේක කොටු කරලා ලියා ගන්න මොකද්ද A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නම් A ඡේදනයේ B බිඳුවක් වෙනවා නැත්නම් අභිශූන්‍ය වෙනවා ෆයි කියන්නේ අභිශූන්‍යයි ඒකින්ද මොකද වෙන්නේ සම්භාවිතාව මොකද වෙන්නේ සම්භාවිතාවත් බිඳුව වෙනවා සම්භාවිතාව බිඳුව වෙනවා කියන්නේ අපේ සූත්‍රයෙන් සම්භාවිතාව කොටස අයින් වෙලා යනවා ඡේදනයේ සම්භාවිතාව කියන කොටස අයින් වෙනවා ඒතර අපේ සූත්‍රය මොකද්ද යම් කිසි සිද්ධි දෙකකට අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර කිව්වොත් අපි යොදන සූත්‍රය මොකද්ද PA මේලේ B සමානයි PA ධන PB හරි ටග්ගාල මේ කොටු කරලා ලස්සන ලියාගන්න ඉක්මන් කරන්න විනාඩියක් දෙන්නම් මම උදාහරණ ලියන්න මම වෙනම වෙලාව දෙනවා හරි ඉල්ලීමක් තියෙනවා නැවත පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා හරි තේරුම් ගන්න මේ කියන දේ මෙච්චරයි මොකද්ද අපි දන්නවා යම් කිසි සිද්ධි දෙකක් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නම් A ඡේදනයේ B බිඳුවක් වෙනවා කියලා හරි A ඡේදනයේ B බිඳුවක් වුණාම මොකද වෙන්නේ A ඡේදනයේ B ගේ සම්භාවිතාවත් බිඳුවක් වෙනවා A ඡේදනයේ B ගේ සම්භාවිතාවත් බිඳුවක් වෙනවා ඇයි ඕන මොන සංඛ්‍යාවක් තිබුණත් ඒකේ උඩ කොටස යම් භාග සංඛ්‍යාවක උඩ කොටස බිඳුව නම් අනිවාර්යෙන් මුළු භාගයම බිඳුවයි හරි ඒක නිසා අපි මොකද වෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි දෙකක් ගත්තාම ඒකේ A ඡේදනයේ B අභිශූන්‍ය නිසා නැත්තම් මොකුත් නැති නිසා අවයව නොමැති නිසා අපේ සම්භාවිතාවත් බිඳුව වෙනවා හරි සම්භාවිතාව බිඳුව වුණාට පස්සේ අපේ සූත්‍රයක් අපි ඉගෙන ගත්තනේ මෙතන උඩදී ඉගෙන ගත්ත සූත්‍රයක් මොකද්ද සම්භාවිතාවට අපි සූත්‍රයක් වෙනම ගත්තා මෙතන අපි සම්භාවිතාවට මෙතෙන්දි ගත්ත සූත්‍රයක් මෙන්න මේ සූත්‍රය සම්භාවිතාවට ගත්තන සූත්‍රයක් අපි කොහොමද ඕනම සම්භාවිතාවකට මේක දාන්න පුළුවන් කියලා හැබැයි මේකේ මෙන්න මේ කොටස මේකේ මෙන්න මේ තියෙන කොටස තියෙන්නේ මේ කොටස බිඳුව වුණා ඉතින් බිඳුව වෙච්චයක් වැඩක් නැහැ නේ එහෙනම් මොකද වෙන්නේ මේ කොටස කපලා අයින් කරා ඊටු ටික විතරයි අපේ සූත්‍රය දැන් තියෙන්නේ ඒ කියන්නේ අපිට යම් කිසි අවස්ථාවකදී කිව්වොත් මේ A හා B සිද්ධි දෙක නැත්තම් P හා Q සිද්ධි දෙකක් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි කියලා අපිට කාගේ හරි එක්කෙනෙක්ගේ සම්භාවිතාව හොයන්න අපිට කියනවා මේලේ සම්භාවිතාව හොයන්න අන්න හොයන්න කිව්වොත් අපිට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයෙන් මේ සූත්‍රය පාවිච්චි කරලා තමයි හදන්නේ. ලියාගන්න මේකට අක්කල් මම කරන්නේ. ගණන් හදත් තව පැහැදිලි වෙනවා. ඉක්මන ලියාගන්න. මම උදාහරණ ලියාගන්න දෙනවා ඉක්මනට මේක විතර ලියාගන්න. ඔය වගේ ඔය තියරි කොටස් සතු පෑඩින් කොටු කරලා ලස්සන ලියා ගන්න. හයිලයිට් කරලා මම මේ නෝට් එක මම කියන්නේ බලනවා කියලා. ක්ලාස් එකට මම ඊළඟ දවසේ ෆිසිකල් ආපු ගමන් මම මුලින්ම බලන්නේ ඔයගොල්ලන්ගේ නෝට් එක. ඒකින්ද හොඳට මතක තියාගන්න නෝට් සවුත්වර ලියලා ගුටි ගන්න නම් එපා කට්ටිය. ඔය නෝට් එක මම හැමෝගෙම බලනවා හොඳටම. හයිලයිට් කරලා අස්සන්ට පාට පෙන් පාවිච්චි කරලා මේ නෝට් එක ලස්සනට ලියන්න. හරි ලියාගෙන ඉවර නේද මේ ටික? හරි දැන් මම මෙතන උදාහරණේ පැහැදිලි කරා. හරි එතකොට මේ උදාහරණේ මෙන්න මෙතෙන්ට ලියා ගන්න උදාහරණය කියලා දාලා
මෙන්න මෙතනක මේක ලියා ගන්න ඕනේ. මෙන්න මෙතනක මම මේ නිල් පෑනෙන් දාපු එක තියා ගන්න ඕනේ. ඊට පස්සේ වෙන් රූප සටහනක දක්වනවා කියලා මෙන්න මේ ටික මෙතනක ලියා ගන්නටක් ගාලා. ඉක්මන් කරන්න. මොකද ඒකත් අපිට නෝට් එකට අවශ්‍යයි. හරි. ඊට පස්සේ අනුපූරක සිද්ධි මම කතා කරනවා. කතා කරලා ඉවර කරලා අපිට ඊළඟ ගණන් වලට යන්න පුළුවන්. හරි. අග්ගල් ලියා ගන්න. හරි. ඩෙලිවර් කරලා මට මැසේජ් එකක් දාන්න ඉක්මනට. ලියා ගන්න මාතෘකාව අනුපූරක සිද්ධි. අනුපූරක සිද්ධි. අනුපූරක සිද්ධි. මේවා මේ ලොකු වචන විතරයි. හරි. ලොකු වචන විතරයි. වචනේ තේරුම පොඩ්ඩක් මතක තියෙනවා නම් එච්චරයි. හරි. අනුපූරක සිද්ධියක් කියලා කියන්නේ යම්කිසි සිද්ධියක සිදු නොවීමේ හැකියාව. යම්කිසි සිද්ධියක සිදු නොවීමේ හැකියාව. ඒ කියන්නේ අපි හිතමු යම්කිසි සිද්ධියක් සිදු වෙන්න අවස්ථා මෙච්චරක් තියෙනවා නම් සිදු නොවෙන්න තියෙන අවස්ථා ටික තමයි ඒ සිද්ධියේ සම්භාවිතාව මේ අනුපූරක සිද්ධිය කියලා කියන්නේ. හරි. එහෙනම් මේක ලොකු අමාරු දෙයක් නෙමෙයි. ලියා ගන්න මේම යම් කිසි සිද්ධියක අනුපූරක සිද්ධිය anu ප්‍රතිපයනේ ලියා ගන්න. යම් කිසි සිද්ධියක අනුපූරක සිද්ධිය anu යම් කිසි සිද්ධියක අනුපූරක සිද්ධිය anu යම් කිසි සිද්ධියක අනුපූරක සිද්ධිය anu එම සිද්ධිය සිදු නොවීමේ එම සිද්ධිය සිදු නොවීමේ එම සිද්ධිය සිදු නොවීමේ හැකියාවයි. එම සිද්ධිය සිදු නොවීමේ හැකියාවයි. සර් I පොඩ්ඩක් කියන්න. යම් කිසි සිද්ධියක අනුපූරක සිද්ධිය anu යම් කිසි සිද්ධියක අනුපූරක සිද්ධිය anu එම සිද්ධිය සිදු නොවීමේ හැකියාවයි. එම සිද්ධිය සිදු නොවීමේ හැකියාවයි. එම සිද්ධිය සිදු නොවීමේ හැකියාවයි. හරි. මේ උදාහරණ මේක තේරුම් ගන්න බලන්න. හරි. මම උදාහරණේ පස්සේ ලියන්න දෙනවා. යාළුවා උදාහරණේ තේරුම් ගන්න. හරි. මට පොඩ්ඩක් ආපහු ගන්න මේ අනුපූරක සිද්ධිය කියන එක ඔලුවට දාන්න ඕනේ ඒකයි. හරි. හරි. එකේ සිට පහතෙක් අංක ලියා ඇති එක සමාන කාඩ්පත් පහක් කට්ටලයකින් හම්බ ලෙස කාඩ්පතක් ගැනීමේ සසම්භාවී පරීක්ෂණය සලකමු. හරි. ඔන්න ඕක තමයි පරීක්ෂණය. අංක පහක් ලියලා තියෙනවා. එකේ ඉඳන් පහ වෙනකන් ලියපු කාඩ්පත් පහක්. හරි. මේ නියැදි අවකාශය අපි ලියුවොත් එහෙනම් මොකද වෙන්නේ? 1 2 3 4 5 ලෙස ලියන්න පුළුවන්. හරි. මේ උදාහරණෙට තියෙන ටික. එතකොට ඉරට්ට සංඛ්‍යාවක් ඇති සිද්ධිය ලැබීමේ සිද්ධිය මොකද්ද? ඉරට්ට සංඛ්‍යාවක් තියෙන්න පුළුවන් 2 4 5. සෝරි 2 4. පහ නෑ 2 4. එතකොට ඒ සිද්ධිය හරි. එතකොට ඒ සිද්ධිය සිදු නොවීම. ඒ සිද්ධිය සිදු නොවීම. ඔන්නෝක තමයි අපේ අනුපූරක සිද්ධිය කියන එක මම කිව්වේ. ඒ සිද්ධිය සිදු නොවීමේ හැකියාවනේ. එතකොට මේකේ වෙන්න හැකියාව අවස්ථා දෙකක් තියෙනවා. 2යි 4යි අවස්ථා දෙකක් තියෙනවා. නොවෙන්න අවස්ථා කීයක් තියෙනවද? ඉතුරු ටික ඔක්කොම. දැන් මෙතන ඔක්කොම පහක් තියෙනවා. පහෙන් දෙකක් සිද්ධ වෙන්නේ. පහෙන් තුනක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එහෙනම් මේකේ මොකද්ද වෙන්නේ? ඒ සිද්ධිය කියන්නේ මෙතන ඒ සිද්ධිය සිදු වෙන්නේ නැහැ කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක් නොවන කාඩ්පතක් ලැබෙන්න ඕනේ. අපි ඒක B කියලා ගන්න පුළුවන් මට. හරි. ඒකට මට B කියලා ගන්න පුළුවන්. ඒකට B කියන්නේ මොකද්ද? B කියලා කියන්නේ 1 2 3. සෝරි 1 3 5. 1 3 5. එතකොට 2 4 තමයි සිදුවීම. ඒ සිද්ධිය 2 4. ඒ සිද්ධිය සිදු නොවෙන්න නම් ඒ දෙක නැතුව ඉතිරි ටික ඔක්කොම. හරි. එතකොට අනුපූරක සිද්ධිය කියලා කියන්නේ මොකද? එහෙනම් අපිට අනුපූරක සිද්ධිය පෙන්නන අකුරක් තියෙනවා. මොකද්ද? ඒ කියන එකේ ඩෑෂ් එක කියලා අපි ගන්න. මොකද්ද? ඒ කියන්නේ අපි කියලා නම් ඒ සිද්ධිය කියලා ඒ සිද්ධිය සිදු නොවීම කියන්නේ ඒකේ ඩෑෂ් එක. ඒකේ ඩෑෂ් එක කියලා කියන්නේ ඒ නැතුව අනිත් ඔක්කොම ටික. හරි. දැන් මේ බලන්න. ඊට පරීක්ෂණ ඉරට්ට සංඛ්‍යාවක් ඇති කාඩ්පත ලැබීම සිද්ධිය ඒ වන විට අපි ඒක ඒ කියලා ගත්තොත් ඉරට්ට සංඛ්‍යාවක් නොවන කාඩ්පත ලැබීම සිද්ධිය මොකද්ද? ඒයි අනුපූරක සිද්ධිය කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට අපි ඒක පෙන්වන්නේ මොකෙන්ද? A dash වලින් තමයි පෙන්වන්නේ. අපි පෙන්වන්නේ මොකෙන්ද? A dash වලින්. හරි. ඉතින් A dash වලින් තමයි පෙන්වන්නේ.
එතකොට එහෙනම් A dash කියන්නේ මොකද්ද? නැත්තම් A ගේ අනුපූරක සිද්ධිය කියන්නේ මොකද්ද? 1 3 5. හොඳට තේරුම් ගන්න. A කියන්නේ 2 4. එයා සිදුවෙන්න නොවෙන්න නම් එයා නැතුව අනිත් ඔක්කොම ටික පුළුවන් සිදු නොවෙන්න. එතකොට A ටික තමයි A dash කියන්නේ. හරි. එතකොට යම් කිසි සිද්ධියක් සිදු නොවීමේ හැකියාව තමයි අනුපූරක සිද්ධිය කියලා කියන්නේ. පැහැදිලිද? තව ප්‍රශ්න කාටවත් තියෙනවද? හරි. එතකොට දැන් මේ බලා ගන්න මෙන්න මේක. මෙන්න මේක අපිට තියරි කොටසටම ඕන එකක්. හරි. මම මේක පැහැදිලි කරන්නේ නැත්නම් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ ඉඳ කලින්. හරි. හොඳට බලා ගන්න. දැන් මෙතන A මේලය A dash එක. හරිද? A මේලය කියන්නේ මොකද්ද? A කියන්නේ Aට අදාළ ටික. A dash එක කියන්නේ A නැතුව අනිත් ඔක්කොම ටිකනේ. හරි. දැන් අපි ගත්තොත් එහෙම මෙතන කුලකයක්. මේ බලන්න. මම ගන්නවා පොඩි කුලකයක් මෙතන. මෙයා A. හරි. මෙයා A. හරිද? මම A ටික පාට කරනවා මොකක් හරි කලර් එකකින්. ඒක උඩට ගන්න මම මේ කියන දේ. මේ තියෙන්නේ A ටික මම රතු පාටින් පාට කරා. හරි. ඒක තමයි මේ තියෙන්නේ. මම මේ A කියලා පෙන්නුවේ ඒකයි. ඒතකොට A dash එක මට පෙන්වන්නකෝ මම කොහොමද? මම වෙන කලර් එකකින් පෙන්නුවා A dash. හරි. A dash එක මට පෙන්වන්න පුළුවන් කොහොමද? මේ බලන්න. මම A dash එක පෙන්නනවා. A නැතුව අනිත් ඔක්කොම ටික. එහෙනම් මොකද? A රවුම නැතුව අනිත් ඔක්කොම ටික තමයි A dash එක කියන්නේ. මේ පේනවද? හරි දැක්කද? A නැතුව A ගේ අනිත් ඉන්න ඔක්කොම ටික. ඒ කුලකයේ ඇතුලේ ඉන්න සියලුම දේවල් ටික A නැතුව. මේක තමයි ඒතර මම මේක මාක් කරොත් මේක තමයි A dash එක. මේ A dash කියන්නේ ඕක. A කියන්නේ මේ රවුම නම් A dash කියන්නේ A නැතුව අනිත් ඔක්කොම ටික. හරි. එතකොට හොඳට තේරුම් ගන්න. එතකොට A ගේ A dash ගේ සම්පූර්ණ එකතුව කීයද? S වෙනවා. S කියන්නේ නියත අවකාශයෙන් වෙනවා. පැහැදිලිද? A සහ A ගේ දෙන්නගෙම එකතුව. මේ ලේන් කරන්නේ එකතු කරන එකනේ. එතකොට A දෙන්නගෙම එකතුව තමයි මොකද්ද? මුළු මේ සර්වත්‍ර කුලකයම. හරි. අපි එක පෙන්නන්නේ මොකෙන්ද? මේකෙන් අපි පෙන්නන්න පුළුවන් මෙතන නැත්තම් නියත අවකාශය කියලා අපි ගන්නවා කැපිටල් S අකුරේ. හරි. ඒ ඔක්කොම. හරි. ඒ වගේම තමයි තව A ගේ දැන් බලන්න A කියන එක්කෙනාගේ A dash ගේ පොදු අවයව තියනවද? ඡේදනය ගන්නවා කියන්නේ පොදු අවයව තියනවද? නැහැ. ඒ දෙන කොයිද කැපෙන්නේ නැහනේ. එහෙනම් ඡේදනයේ බිඳුවයි. ඒක තමයි මේ ෆයි කියලා පෙන්නලා තියෙන්නේ. හරි. හොඳට තේරුම් ගන්න. එතකොට A හා B A හා A dash කියන එක මොකද්ද? අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි දෙකක්. මොකද්ද? අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි දෙකක්. A කියන එක්කෙනයි A dash කියන එක්කෙනයි දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි දෙකක්. හරි. එතකොට මේ ප්‍රතිඵල දෙක අපිට පාවිච්චි කරලා සූත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන්. බලන්න ගොඩනගන විදිය. හරි. එතකොට අපේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් අපි දාන සූත්‍රය තියෙනවනේ මොකද්ද? P අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරන ටක් ගාලා මතක් වෙන්න ඕනේ. A මේලය B සමානයි PA ධන PB. දැක්කද? අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධ වල පාවිච්චි කරන සූත්‍රය ඕක. ඒක දැන් මෙතෙන්ට දානවා. මේ දාලා තින්නේ ඒක. එතකොට ඒක එන්නේ Aටයි A dash ටයි. හරි. එතකොට PA මේලය A dash සමානයි PA ධන PA dash එක. හරි. ඒක දැම්මා. එතකොට මෙන්න මේක අපි දන්නවා මේ කියන්නේ S නේ. එහෙනම් කෙලින්ම PS. PS කියන්නේ ඇත්තටම සම්භාවිතාව කොච්චරද? මුළු සර්වත්‍ර කුලකයේම නැත්තම් නියද අවකාශයේම ගත්තොත් එහෙම කීයද මේ? එතකොට උඩත් නියද අවකාශය යටත් නියද අවකාශය. එතකොට එන්නේ 1යි. හරි. නියද අවකාශයේ සම්භාවිතාව කීයද? 1යි. එතකොට PA ධන PA dash. එතකොට PA ධන PA dash. එතකොට අපි දැන් මොකද කරන්නේ? අපිට දැන් PS සමානයි අපි 1යි කියලා අරගෙන මෙතන එක ගත්තනේ. හරි. එතකොට මේ සමීකරණය අපි කරන්නේ PA dash එක අර පැත්තේ තියාගෙන PA එක මෙහෙට ගේනවා. ගෙනාම අපිට සූත්‍රයක් එනවා. මොකද්ද? PA dash සමාන වෙනවා 1 ඍණ PA. හරි. ඒ කියන්නේ අපි යම්කිසි A ගේ සම්භාවිතාව දන්නවා නම් අපිට A dash ගේ සම්භාවිතාව හොයන්න මොකද කරන්නේ? එකෙන් A ගාන අඩු කරනවා. අඩු කරපු ගමන් අපිට එනවා. එහෙනම් ඕනෑම A සිද්ධියක් සඳහා PA dash එක ඕනේ මේක dash එක සමාන වෙනවා එකෙන් එයාගේ සම්භාවිතාව අඩු කරාම. මොනෝක තමයි මේ සූත්‍රය. මේක හොඳට ඔලුවට ගන්න. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයේ ඉඳ තමයි මේක අරගෙන ඉවරලා මේම අපිට සුරු කරලා පෙන්වන්න පුළුවන් උනේ. පැහැදිලිද? ප්‍රශ්න මුකුත් තිබේද කාටවත්? හරි. මෙන්න මේ තියරි පාඩය සම්පූර්ණ ලියා ගන්න ලස්සන. මේ රූපේ අඳින්න ඕනේ A dash එකයි A එකයි පෙන්න ගන්න ඕනේ. පාට දෙකකින් කලර් කරන්න ඕනේ. ඊට පස්සේ මේ වෙන දේවල් ටික ඔක්කොම වෙන්න ඕනේ මේ වගේ. ලියලා මේ කොටු කරලා අන්තිම සිද්ධිය ගන්න. යම් කිසි සිද්ධි දෙකක්
අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වෙනවා නම් එහෙවත් නැත්නම් දැන් එතකොට ඒක පාවිච්චි කරා අපි කොහෙද අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරට අපි දන්නවා ඒ දෙකට පොදු අවයව නැහැ. එතකොට මේ වගේ අවස්ථාවක් තමයි මෙතෙන්දී අපිට හම්බුනේ අනුපූරකයයි ප්‍රධානිකයි අතර. එතකොට අනුපූරක සහ ඒ දෙක අර ගත්තාම අපිට දාලා අපිට සූත්‍රයක් ගන්න පුළුවන්. ඕනෙම වෙලාවක අපිට අනුපූරකයක් හොයන්න පුළුවන් පහසුවෙන් කොහොමද? අපි දන්නවා නම් අපි තමු කාගේ හරි මම කියනවා මේ b ගේ සම්භාවිතාව 5න් 2යි. ඒතර මට ඕනේ b ඩෑෂ් හොයන්න. මොකද කරන්නේ? එකෙන් අඩු කරනවා 5න් 2ක්. එකෙන් 5න් 2ක් අඩු කරනවා. එක කියන්නේ 5න් 5 කියන එකනේ. 5න් 2ක් අඩු වුණාම 5න් 3යි. පහසුවෙන්ම හොයාගන්න පුළුවන් අනුපූරකය මේ සූත්‍රයේ මතකයේ තියෙනවා. හරි. මේ සූත්‍රය කොටු කරලා ලස්සන ලියා ගන්න. මේ තියරි පාර්ට් එක ලස්සන ලියා ගන්න ටක් ගාලා ඉක්මන් කරන්න. ක්ලියර් කරලා මට මැසේජ් එකක් දාන්න. ඉක්මන් කරන්න. හරි. උදාහරණ කියලා මේක ලියා ගන්න. මෙතන තියෙනවා මොකද්ද? සමාන කාඩ්පත් පහකින් ගන්න එකක් තියෙනවා. ඊට පස්සේ A කියලා තියෙනවා. ඊට පස්සේ A සිද්ධිය සිදු නොවීම කියන එක අරගෙන තියෙනවා. ඒක B කියලා. ඒක තමයි 1 3 5 කියන්නේ. ඊට පස්සේ A සිද්ධිය සිදු නොවීමේ සම්භාවිතාව A ඩෑෂ් කියලා අපි ගන්නෙ. හරි. උතර අනුපූරක සිද්ධි කියන එක ඉස්සරහා මේ ඩෑෂ් එක දාලා පෙන්න ගන්න පොඩ්ඩක් මතක ඇතුව මාතෘකාවේ. මට කියන්න මතකුණා අනුපූරක සිද්ධිය කියනතර වරහණක් දාලා මාක් එක දාගන්න ඩෑෂ් මාක් එක. හරි මෙන්න මේ උඩින්. හරි මෙන්න මේ වගේ පොඩි මාක් එකක් දාගන්න. හරි මෙතන ඔයගොල්ලෝ ඔන්න x හරි මොකක් හරි අකුරක් දාලා දාගන්න. ඊට පස්සේ ඒක පෙන්නගෙන මේක උදාහරණ ටක් ගාලා ලියාගන්න. මෙතෙන්ට එනකම්. මෙන්න මෙතෙන්ට ගාලා ලියාගන්න. මම කරන්නේ. ලියලා මැසේජ් එක දාන්න ඉවරයි කියලා ටක් ගාලා. එතකොට අනුපූරක සිද්ධි ගැන අපි කතා කරා. හරි. අනුපූරක සිද්ධි ගැන කතා කරලා දැන් අපි එකෙන් ඔන්න දැන් ඔය ඔක්කොම පාවිච්චි කළා. අනුපූරක සිද්ධි, අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි ඔය ඔක්කොම ටික පාවිච්චි කරලා දැන් ගණන්ටියක් හදන්නේ. හරි. උදාහරණ දෙයක් අපි හදමු. එකම වගේ තියෙන්නේ. මේ තේරුම් ගන්න ඕනේ තියරි එක විතරයි හරියට. හරි. හරි. උදාහරණ එක බලා ගන්න. උදාහරණ එකේ තියෙනවා සසම්භාවී පරීක්ෂණයක A හා B සිද්ධි දෙක සඳහා අන්න මොකක් හරි සසම්භාවී පරීක්ෂණයක්. හරි. එතකොට A B සිද්ධි දෙකට PA A ගේ සම්භාවිතාව 7න් 2යි. B ගේ සම්භාවිතාව 7න් 3යිලු. හරි. 7න් 2යි 7න් 3යි තමයි දීලා තියෙන්නේ. ඒ වගේම කියනවා PA ඡේදනයේ B 14න් 1යිලු. මේක දැක්කම අපි දන්නවා මොකද්ද? මේක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර එකක් නෙමෙයි කියන එක. හරි. එතකොට හරි අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නම් අනිවාර්යයෙන් මොකද්ද වෙන්න ඕනේ? ඒ දෙන්න අතර පොදු අවයව නොමැති වෙන්න එපා. නැත්නම් ඡේදනයේ බිඳුව වෙන්න එපා. දැන් මේකේ සම්භාවිතාවයට ඡේදනයේ ඇත්ත සම්භාවිතාවක් තියෙනවා. මේ P A ඡේදනයේ B 14න් 1යි. ඒ කියන්නේ මේක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නැහැ. හරි. අපිට දැන් කියනවා මොකද්ද මුලින්ම හොයනලු P නැත්නම් A මේලේ B ගේ සම්භාවිතාව හොයනවා. අපි අර සූත්‍රය දිග සූත්‍රය දාන්න වෙනවා. හරි. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරනේ කොට එක දාන්නේ. හරි මෙන්න දිග එක දැම්ම සූත්‍රේ. දාලා මේකට ආදේශ කරනවා. අපි දන්නේ නැති එකයිනේ. 7න් 2යි ධන 7න් 3 ඍණ 14න් 1. මේක සුළු කරලා ගන්නවා. භාග සංඛ්‍යා සුළු කිරීම අපි දන්නවා. ඒතර අපි සූත්‍රය ගන්නවා 14න් 9 කියලා අපිට නම මොකද්ද? A මේලේ B ගේ සම්භාවිතාවය. හරි. ඊට පස්සේ PA ඩෑෂ් එක. අන්න අපි අනිත් සූත්‍රය පාවිච්චි කරනවා. මොකද්ද PA ඩෑෂ් අපිට හොයන්න නම් මොකද කරන්නේ? එක ඍණ PA සූත්‍රය දානවා. මේදී එක ඍණ PA. හරි. එතකොට එක කියන්නේ එච්චරයි PA ගේ මේ 7න් 2යි සුළු කරලා ගත්තාම 7න් 5යි කියලා එනවා. ඊට පස්සේ PB ගේ සම්භාවිතාව. PB ඩෑෂ් ගේ. මොකද වෙන්නේ? නැත්නම් B ඩෑෂ් ගේ සම්භාවිතාවනේ. එතකොට B ඩෑෂ් කියන්නේ PB ඩෑෂ් එක සමාන වෙනවා එක වෙන PB. ඒකත් අර වගේ සුළු කරාම අපිට එනවා 7න් 4යි කියලා. හරි. ඊට පස්සේ අපිට එනවා මොකද්ද? A ඡේදනයේ B ගේ ඩෑෂ් එක. ඒකටත් අර සූත්‍රයමයි මොකද්ද? අපිට මේ ඔය අහන්නේ ඔක්කොම අනුපූරක සිද්ධිනේ. ඒ කියන්නේ A ඡේදනයේ B ගේ අනුපූරක සිද්ධිය තමයි අහන්නේ. යාගේ සම්භාවිතාව. එතකොට දානවා එක ඍණ PA ඡේදනයේ B. එක ඍණ 14න් 1යි. සුළු කරලා ගත්ත 14න් 3යි. ඒ වගේම ඊළඟට අහනවා A මේලේ B ගේ ඩෑෂ් එකේ සම්භාවිතාවය. ඒකටත් එක ඍණ PA මේලේ B සමානයි. අර වගේ අගයන් ටික ආදේශ කරලා ගත්තා. මෙන්න මේ සූත්‍ර දෙක ඔළුවේ තියෙනවා නම් හරි. මේ එක සූත්‍රයක් නෙවෙයි. මෙතන හයිඩල් සූත්‍ර දෙකයි තියෙන්නේ. හරිද? පොඩ්ඩක් වෙනස් වෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර කිව්වොත් එක කොටසක් අයින් වෙනවා මේ. නැත්තම් අයි ටික සමානයි. හරි. එච්චර ලොකු ප්‍රශ්න නෙවෙයි. අගයන් ආදේශයන් පමණයි. අර තේරුම් ගන්නයි ඕනේ. හරි. මෙන්න මේක පොඩ්ඩක්
ඔලුවට ගන්න ඕනේ හොඳට. හරි. උදාහරණ 2. x හා y යනු සසම්භාවී පරීක්ෂණයක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි දෙකක් වන අතර. හරි. මොකද්ද? x හා y කියලා කියන්නේ සසම්භාවී පරීක්ෂණයක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි දෙකක්. ඔන්න වචන මම එකයි. මේ පාඩම තියෙන්නේ වචනත් එක්ක විතරයි. වචන ටික ඔළුවේ තියෙනවා නම් ලොකු දේවල් නැතුව සරල වශයෙන් අපිට බොහොම ලේසියෙන් මේක කරගන්න පුළුවන්. හරි. එතකොට අපිට x හා y ගේ සම්භාවිතාව දැන් දීලා තියෙනවානේ. වන අතර px ගේ සම්භාවිතාව දීලා තියෙනවා 6න් 1යි y ගේ සම්භාවිතාව 12න් 7යි. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි දෙකක්. අපිට එනම් කෙලින්ම අර පොඩි සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට මෙතන ඉල්ලලා තියෙනවා අපිට a ඡේදනයේ b හොයන්න. sorry x ඡේදනයේ y. අපි දන්නවනේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයෙන්ද මොකද x ඡේදනයේ y ගේ සම්භාවිතාව බිංදුවයි. අපිට ඒක කෙලින්ම ලියන්න පුළුවන්. හොයන්න දෙයක් නැහැ නේ. ඊට පස්සේ කියනවා මොකද්ද? x මේලයේ y ගේ සම්භාවිතාව හොයන්න. මොකද අපේ සූත්‍රය දානවා px මේලයේ y සමානයි px ධන py. මොකද අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයෙන්ද කොටසක් අඩු වෙනවා. අන්න සූත්‍රය සුළු කරලා ගත්ත 4න් 3යි. හරි. ලොකු අමාරු ඒවා නෙමෙයි. පැහැදිලිව තේරුම් ගන්න විතරයි ඕනේ. හරි. එතකොට උදාහරණ 1 2 දෙකම ලියා ගන්න ඕනේ. ලියාගෙන ඉවර වෙලා මම දැන් ගානක් දෙනවා. මේ ගාන හදලා මට WhatsApp කරන්න ඕනේ. හරි. පළවෙනි එක 5 වෙනි ගාන. හරි. පළවෙනි එක 5 වෙනි ගාන. ඊට පස්සේ හරි. මෙතන මට පළවෙනි එක sorry 5 වෙනි එක හදලා දාන්නකෝ බලන්න. පහ. හරි. ඒක 5 වෙනි එකයි 4 වෙනි එකයි දෙකම ඕනේ. 4යි 5යි දෙකම හදලා දාන්න ඕනේ. හරි. 4යි 5යි දෙකම හදලා දාන්න ඕනේ. ඒක අරන් දෙකම අපි අනිවාර්යෙන් හදලා මට දාන්න. මුලින්ම 4 හදලා ඉන්න. පළවෙනියට 4 හදනවා ඊට පස්සේ තමයි 5 හදන්නේ. 4 හදලා දාලා 5 වෙනි ගාන පටන් ගන්නවා. ඊට කලින් මේ උදාහරණ දෙකක් ලියා ගන්න ඕනේ. ළමයි අපි විවේකයක් නැතුවම 12 විතරනකම් කරලා නවත්තමුද? මොකද කරන්නේ? කොහොමද කැමති? හරි මම මේකේ 4 වෙනි ගාන හදන්නම්. එතකොට ඒකේ පෙන්වන්න තියෙනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර කතාවක්. හරි. ඒකයි මම මේක හදන්නේ. ඒක පෙන්වන විදිහ බලා ගන්න. හතරවෙනි ගාන. හරි. හරි බලා ගන්න කට්ටිය වෙන වෙන නවත්තලා. x හා y යන සසම්භාවී පරීක්ෂණයක සිද්ධි දෙකක්. x y කියලා කියන්නේ සසම්භාවී පරීක්ෂණයක සිද්ධි දෙකක්. හරි. මේ සිද්ධි දෙකේ px දීලා තියෙනවා භාගයයිලු. හරි. px සමානයි භාගයයි. හරි. අනිත් එක්කෙනා py සමානයි 3න් 1යි. ඒ වගේම අපිට දීලා තියෙනවා px මේලය y සමානයි 6න් 5යි කියලා. මෙන්න මේ ටික දීලා ඉවරලා අපිට කියනවා ඒ px ඡේදනයේ y හොයන්නලු. හරි අපේ සූත්‍රය දානවා. මොකද්ද? px මේලය y අපිට කියලා නැහැ මෙතන අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරද නැද්ද කියන එක. ඒක නිසා අපිට මේ සූත්‍රය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. සම්පූර්ණ ලොකු සූත්‍රය. px ධන py ඍණ px ඡේදනය y. හරි. එතකොට අපි මේක තමයි යොදන්නේ. මේකට මම දාගෙන යනවා. මෙතන 6න් 5යි. හරි. 6න් 5යි 2න් 1යි 3න් 1යි ඍණ මෙන්න මේක තමයි අපිට ඕන වෙන්නේ. හරි. px ඡේදනය y. ඕක තමයි අපෙන් ඉල්ලලා තියෙන්නේ. හරි. දැන් මම කරන්නේ මේක මෙහෙට ගෙනලා මේ පදේ මෙහෙට ගෙනවා සම්පූර්ණයෙන්. ඒතර ගෙනහම මට එනවා px ඡේදනය y සමාන වෙනවා. මෙතන 2න් 1යි 3යි කියන්නේ කුඩා ගුණාකාරයෙන් මෙතන අපිට ගත හැකි 6 6 කියන්නේ මෙයා 3න් වැඩි කරනවා මෙයා 3න් වැඩි වෙනවා. මෙයා 2කින් වැඩි වෙනවා මෙයාත් 2කින් වැඩි වෙනවා. හරි. එතකොට අපිට එනවා එතනින් 6 මෙතන 3යි 2යි 5යි නේ. ඊට පස්සේ මේක මේ පැත්තට ආම ඍණ 6න් 5. මේක සුළු කරාම ඇත්තට අපිට එන්නේ බිඳුව කියලා. හරි. මොකද හේතුව අපෙන් ඒතොර අහලා තියෙනවා. ඔන්න අපි ඒක හෙව්වා x ඡේදනයේ y ගේ සම්භාවිතාව බිඳුවයි. ඒ කියන්නේ එමගින් x හා y අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර බව පෙන්වන්නේ. හරි. අපිට ඒතොර කියන්න පුළුවන් මොකද්ද? px ඡේදනය y සමාන බිඳුව නිසා
මොකද්ද වෙන්නේ? n x ඡේදනය y සමාන බිඳුවද වේ. එම නිසා මේ දෙන්නට පොදු අවයව නොමැත. පොදු අවයව නැත්නම් මොකද්ද කියන්නේ? x හා y අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වේ. x හා y අන්‍යෝන්‍ය වශයෙන් x හා y අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වේ. හොඳට මේවා තේරුම් ගන්න. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වේ. බහිස්කාර හරි. ඔන්න ඕම් පෙන්නන්න පුළුවන්. හරි. හතරවෙනි එකේ අඩුපාඩු තියෙනවා ටක් ගාලා ලියා ගන්න. උපන් කරන්න. මෙහෙම ලියන්න ඕනේ. හරි. අපි මේ බිඳුව ආවට පස්සේ කෙලින්ම ලියලා වැඩක් නැහැ. එහෙම නෙමෙයි. අපි ලියන්න ඕනේ මේක බිඳුව නිසා ඊට පස්සේ n x ඡේදනයේ y බිඳුවක් වෙනවා. ඒක හින්දා පොදු අවයව නොමැත. පොදු අවයව නැති නිසා x හා y අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වේ. ටක් ගාලා ලියා ගන්න. මාතෘකාව ලියා ගන්න. නියැදි අවකාශයේ කොටුදලක නිරූපණය. නියැදි අවකාශය කොටුදලක නිරූපණය. හරි. හොඳට තේරුම් ගන්න ඕනේ කොටසක්. හරි. ගොඩක් ගණන් එනකොට නියැදි අවකාශය හරි රුක්සරණය අනිවාර්යෙන් වෙනවා. ඒක නිසා මේ දෙක ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. හරි. නියැදි අවකාශයේ කොටුදලක නිරූපණය. හරි. බලා ගන්න මේක. හරි. හොඳට බලා ගන්න මේ උදාහරණය. මේක උදාහරණ මගින්ම තමයි තේරුම් ගැනීම පහසු වෙන්නේ. හරි. මේකට වෙනම විශේෂ තියරි එකක් නැහැ. මේ උදාහරණය දිහා බලලා තමයි අපිට ඉගෙන ගන්න පහසුම වෙන්නේ. බලා ගන්න හොඳට. ඒ කියන්නේ අපි මේ ඇත්තටම දැන් අපි ඕනෑම පරීක්ෂණයක නියැදි අවකාශය කියලා අපි එකක් දන්නවනේ. ඒ කියන්නේ ඒකේ තියෙන සියලුම අවයව ටික. ඒ අවයව ටික ඔක්කොම එක සටහනක දක්වනවා. ඒක තමයි ඔය නියැදි අවකාශ කොටුදලක නිරූපණය කරන්නේ. හරි. හරි. එතකොට බලා ගන්න මේ උදාහරණය හොඳට බලා ගන්න. A හා B සර්ව සම කාසි දෙකක්. අන්න AB කියලා සර්ව සම කාසි දෙකක් එක්වර උඩ දැමීමේ පරීක්ෂණය සලකමු. ඔන්න ඕක තමයි අපේ පරීක්ෂණය. ඒතර අපි දන්නවා ඕකට තියෙන ඔක්කොම මොනවද අවස්ථා ටික කියලා දන්නවා. හරි. සර්ව සම කාසි දෙකක් තමයි එක්වර උඩ දාන්නේ. මේක එකපාරක් නෙවෙයි මේ කියන්නේ අවස්ථා දෙකක්. එක සිද්ධියක් නෙමෙයි. ඒ කියන්නේ පරීක්ෂණ දෙකක් එක සැරේ කරනවා. ඔය නියැදි අවකාශයේ ගොඩක් වෙලාවක දක්වන්නේ පරීක්ෂණ දෙකක්. අපිට දෙකට වැඩි දක්වන්න බෑ. එක පරීක්ෂණයකුත් නෙමෙයි. පරීක්ෂණ දෙකක් එක සැරේ මේ සටහනක දක්වන එක තමයි කරන්නේ. හරි. එතකොට දැන් අපි ගන්නවා මේකේ කාසියක සිරස වැටීම h කියලා ගන්නවා. අගය ලැබීම t කියලා ගන්නවා. හරි. හොඳට ඔලුවට ගන්න මේක. එතකොට අපිට ඇත්තටම මේකේ අවස්ථා හතරයි එන්නේ. අවස්ථා හතර මොනවද? අපිට කාසි දෙකේම සිරස ලැබෙන්න පුළුවන්. මේ තමයි පළවෙනි එක. කාසි දෙකේම සිරස ලැබෙන්න පුළුවන්. පළවෙනි එකෙත් h, දෙවෙනි එකෙත් h. හරි. හෙඩ් කියන එක ඔය. හරි. ඊට පස්සේ A කාසියේ සිරස හා B කාසියේ අගය. A කාසියේ හෙඩ් එකයි අනිත් එක්කෙනාගේ වැලියු එකයි. හරි. T අකුරෙන් එන්නේ. එතකොට A කාසියේ අගය හා B කාසියේ සිරස. T එකයි H එකයි. අන්තිමට කාසි දෙකේම අගය. ඔක අපි හෙඩ් ටේල් කියලා දාන්නේ. හරි. එතකොට මෙන්න මේ අවස්ථා හතර තමයි තියෙන්නේ. මේ අවස්ථා හතර පෙන්වන්න ඕනේ අපි එක සටහනක. ඕක තමයි අදහස තියෙන්නේ. හරි. ඒතර නියැදි අවකාශය අපි එක සටහනකට ගත්තොත් මොකද වෙන්නේ? දැන් අපිට මතක තියාගන්න එක පරීක්ෂණයක නියැදි අවකාශය ඕන තරම් දුර ලියන්න පුළුවන්. පරීක්ෂණ දෙකක වෙද්දී නියැදි අවකාශය ලියලා ඉවර කරන්න බෑ. මොකද ලොකු ප්‍රමාණයක් තියෙනවා. අපි හිතමු සමහර එක අවස්ථා, ඒ කියන්නේ එක සිද්ධියක අවයව පහ පහ වගේ තියෙනවා නම් ඒතර පහේ දෙකක් තිබ්බොත් 25ක්. ඔක 25ක් කියන්න ගියාම එනව දිග වෙනවා. හරි. ඒකින්ද අපිට එහෙම කරන්න බෑ. ඒකයි මේ ලොකු ඒවට තමයි අපි ගොඩක් වෙලාවට කොටුදලක මෙහෙම නිරූපණය කරන්න නියැදි අවකාශය. හරි. ඒතර මෙන්න මේක තමයි මෙයාගේ තියෙන මම මේක ලියන්න පුළුවන් එකක් හින්දා මේ ලියලා තියෙන්නේ. හරි. නියැදි අවකාශය සංකල වර්ණනත් තුළ දක්වන්න පුළුවන්. පොඩිනේ. මේ ඒකම තමයි දක්වලා තියෙන්නේ. මතක තියාගන්න. මේ පරීක්ෂණ දෙක. දැන් මේ කාසි දෙකන්නේ A හා B කියලා කාසි දෙකන්නේ. එතකොට A කාසිය මේ පැත්තෙත් B කාසිය මේ පැත්තෙත්. නැත්තම් මේ සිද්ධි දෙක තමයි දෙපැත්තට ගන්නෙ. නැත්තම් පරීක්ෂණ දෙක සිද්ධිත් නෙවෙයි. පරීක්ෂණ දෙක තමයි මේ දෙකේ දෙපැත්තට අක්ෂ දෙකට ගන්නෙ. x අක්ෂයට එකකුත් y අක්ෂයට එකකුත්. ගොඩක් වෙලාවට x අක්ෂයට ගන්නෙ
පළවෙනියෙන් කරන එක y අක්ෂයට ගන්න දෙවෙනියට කරන එක. මතක තියාගන්න හොඳට මේව ඔළුවේ. හරි. කතිර මගින් තමයි අපේ සිද්ධි ප්‍රතිඵල නැත්තම් පෙන්වන්නේ. හරි. එතකොට මෙතනදී කොටු දෙලක නිරූපණය කරනකොට බලන්න දැන් මේ පැත්තේ අවස්ථා දෙකයිනේ. අපි දාන්නේ ඒ පළවෙනි සිද්ධිය. ඒ කියන්නේ ඒ කාසිය උඩ දැමීම. B කාසිය උඩ දැමීම. දැන් මේක දෙකම එකට දානවා නම් මාරුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි එකක් කරලා දෙවෙනි එක ඊළඟට නම් තියෙන්නේ මේ පළවෙනි එක හැම වෙලාවෙම යට අතර x අක්ෂයට ගන්න ඕනේ. හරි. දැන් මේකේ සිද්ධි දෙකයිනේ h හරි tail හරි. අපි දැම්ම h එකයි tail එකයි. හරි head එකයි tail එකයි. එතකොට අනිත් පැත්තට දැම්ම b කාසියත් ඒ දෙකම. හරි. එතකොට මේ දෙකටම සම්බන්ධ වෙනවා මෙහෙම තියෙන 4යි. තේරෙනව නේද? මොකද මෙතන දෙවරක් දෙක 4යි. මේ පැත්තෙලොත් 2යි මෙහෙන් 2යි කියන්නේ 4යි. එතකොට 4යි. මේ 4 අපි මාක් කරා. හරි. හොඳට තේරුම් ගන්න මේක. මේ පොඩිම ගානක් මේ හදන්නේ අපි. හරි. ඒතර මතක තියාගන්න පළවෙනි කාරණේ තමයි හැම වෙලාවෙම පහලට ගන්න x අක්ෂයට ගන්න පළවෙනියෙන් සිද්ධ වෙන එක y අක්ෂයට ගන්න දෙවෙනියට සිද්ධ වෙන එක. හරි. එතකොට x හා y දෙන්නව සැලකුවාට පස්සේ මොකද වෙන්නේ? ඒ දෙන්න එකට සිද්ධ වෙනවා නම් මාරුනාට ප්‍රශ්නයක් නැහැ. අනිත් කාරණේ තමයි ඒගොල්ලන්ගේ තියෙන අවයව ටික ඒ පැත්තේ අදාළ අක්ෂේ මාක් වෙන්න ඕන. දැන් මේකේ නම් කාසිය දෙකින්ද දෙක දෙපැත්තේ මාරුණා. දැන් අපි තව අඳිද්දි බලමු. හරි. එතකොට කාසි නොනැඹුරු නිසා, ඒ කියන්නේ මේ කාසියට අන්න කාසි නොනැඹුරුනේ මේවා. හරි. ප්‍රතිඵල 4 සමසේ භව්‍ය වෙනවා. මොකද්ද වෙන්නේ? සමසේ භව්‍ය. මම මුලදීම පැහැදිලි කරා සමසේ භව්‍ය කියන්නේ මොකද්ද? ඒ ප්‍රතිඵල වලට සමාන සිදුවීමේ හැකියාවක් තියෙනවා කියන. හරි. ඒ අනුව සම්භාවිතාවන් ඒතර අපිට ගන්න පුළුවන් කාසි දෙකේම සිරස වැටීමේ සම්භාවිතාව කීයද? කාසි දෙකේම සිරස වැටීම. හරි. 4න් 1යි. කාසි දෙකම සිරස වැටීම කොතනද තියෙන්නේ මේක? අන්න එක තමයි වටින්නේ. දෙකේම සිරස. මෙන්න මෙතන තමයි මේ තියෙන්නේ මේ දෙකේම සිරස. දැක්කද? මෙහෙනුත් h මෙහෙනුත් h අක්ෂ දෙකෙන්ම සෙට් වෙනවා එක සැරේ. එතකොට මේක තමයි එතන 4න් 1යි තියෙන්නේ. ඊට පස්සේ පළමු කාසියේ සිරස සහ දෙවෙනි කාසියේ අගය. පළමු කාසියේ සිරස කියන්නේ මෙතනින්, දෙවෙනි කාසියේ අගය කියන්නේ මෙහා මේ කියන්නේ. හරි. දැක්කද? ඒක තේරුම් ගන්න හැටි. ඊට පස්සේ එක් කාසියක සිරස අනික් කා දැන් මේ අපි සම්භාවිතාව ටික ලියන්නේ. හරි. එතකොට මෙහා 4න් 1යි. දැන් මෙයාත් 4න් 1යි. කෙලින්ම ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන මොකද්ද? එක අවස්ථාවක්නේ. ඒ අවස්ථාව තමයි ફોකස් කරලා කියලා තියෙන්නේ. හැබැයි ඊළඟ එකේ කියන්නේ එක් කාසියක සිරස අනෙක් කාසිය අගය. එකක සිරස වෙන්න පුළුවන් අනිත් එකේ අගය වෙන්න පුළුවන්. මම වෙන කලයකින් මාක් කරනවා ඔබ. සාමාන්‍යයෙන් අපි කලර්ස් පාවිච්චි කරලා තමයි ඔය මාක් කරන්නේ. හරි. එක් කාසියක සිරස වෙන්න ඕන අනෙක් කාසිය අගය වෙන්න ඕන. ඒ කියන්නේ ಜಾති දෙකම තියෙන්න බෑ. ಜಾති දෙකම තියෙනවා කීයක් තියෙනවද? මෙතනත් මේකත් ಜಾති දෙක, මේකත් ಜಾති දෙක. ඒ දෙක නැතුව මෙන්න මේ දෙක තමයි ඔය කියන්නේ. මේ ඔය තුන්වෙනි කොටසට උත්තරේ තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලොත් මතක තියාගන්න මෙහෙම කලර්ස් කරලා ඊතල දාලා පෙන්නන්න ඕනේ මේ මොනවද කියලා. හරිද? මේ තියෙන්නේ පළවෙනි එක. මේ තියෙන්නේ දෙවෙනි එක. හොඳට ඔලුවට ගන්න මේවා. හරි. ඔන්න ඔහම මාක් වෙන්න ඕනේ හැම එකම. ඒ ප්‍රශ්නෙට අදාළ එක වෙනම පාටකින් හරි මොකකින් හරි රවුම් කරලා ඊතරයක් දාලා පෙන්නන්න ඕනේ. හරි. අන්තිමට කාසි දෙකේම අගය. කාසි දෙකේම අගය ලැබෙන්නේ කොහෙද තියෙන්නේ? දෙකේම අගය තියෙන්නේ මෙන්න මෙතන. මම ඒකට තව කලර් එකක් පාවිච්චි කරනවා. මේ තියෙන්නේ. කාසි දෙකේම අගය ලැබෙනවා මෙතනින්. මේක තමයි හතරවෙනි කොටසට අයිති වෙන්නේ. හරි. ඒතකොට එයාටත් 4න් 1යි අවස්ථාව. මෙයාට විතරක් 4න් 2ක් තියෙනවා. මොකද එයාට අවස්ථා දෙකක් තියෙනවා. ඒතර 4න් 2යි. ඔන්න ඔය වගේ තමයි අපිට ඔය මම පොඩිම ගානක් තමයි මේ පැහැදිලි කරේ. හරි. එතකොට මේ උදාහරණ අපි සම්පූර්ණයෙන් ලියා ගන්න ඕනේ. හොඳට තේරුම් ගන්න. මේක ප්‍රශ්න මොකුත් තියෙනවා නම් අහන්න. මතක තියාගන්න මහා දේවල් නෑ. අක්ෂ දෙක හඳුන ගන්න ඕනේ. ගොඩක් වෙලාවට පළවෙනි එකට ගන්න ඕනේ, යටට ගන්න ඕනේ, පළවෙනියට සිද්ධ වෙන එක. ඊට පස්සේ යාගේ තියෙන අවයව ගන්න ඒ අක්ෂි සටහන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ අර මේ x y අක්ෂ වගේ ප්‍රස්ථාරය වගේ ඔක්කොම ටික මාක් කරන එක විතරයි කරන්න තියෙන්නේ. හරි. මේ උදාහරණයම සම්පූර්ණයෙන්ම ලියාගත්ත යුතුයි. ලියා ගන්න වෙලාව දෙන්න. හරි. එතකොට මම දාලා මම පාට දාලා මේ මාක් කරපුවා මේ විදිහටම ඊතල් දාලා පෙන්න ගන්න ඕනේ. ඊට පස්සේ මේ ඉස්සරහෙන් අනිවාර්යයෙන්ම කතිනමක් මොනවද නිරූපණය වෙන්නේ කියන එක ලියන්න ඕනේ. හරි. අපි පොඩ්ඩක් චුට්ටක් ඊටට අමාරු ගානකට යන්. හරි මේ බලාගන්න. හරි. නිදසුන 2. හොඳට උඩට ගන්න මේක. දැන් මේකේ තියෙන 1 සිට 4 තෙක් අංක යොදන චතුස්තලාකාර ධාතු කැටයක්. සහ කාසියක් එක්වර උඩ දානවා. මේකත් එක්වර දාන එකක්. ඊට දෙපැත්ත මාරුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකට සාමාන්‍යයෙන් දත්ත වැඩි පැත්ත දැන් එහෙම අවස්ථාව මේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේවල් මේවා නීති නෙමෙයි. අර නීති රීති කියලා දෙකක් තියෙනවා. නීති කියන්නේ අනිවාර්යෙන් සිද්ධ විය යුතු දේවල්. රීති කියන්නේ අපි සමහර දේවල් පවත්වාගෙන යන්න ඒකට අර සම්ප්‍රදායන් කියලා කියන්නේ අන්න ඒ වගේ. හරි. එතකොට මේකෙදි සාමාන්‍යයෙන් යටට ගන්නේ සාමාන්‍යයෙන් දත්ත ටික වැඩි එක. දෙකම එකට සිද්ධ වෙනවා නම් දෙකම එකට සිද්ධ වෙනවා නම් මේක කාසිය කැටේ දෙකම එකට දානවනේ. ගොඩක් වෙලාවට ඒතර යටට ගන්නේ දත්ත ගාන වැඩි එක. නැත්තම් අවයව ගාන වැඩි එක. අඩු එක උඩ පැත්තට ගන්නවා. හැබැයි
මොකද්ද මේ පළවෙනිය සිද්ධ වෙනවා නම් මොකක් හරි මේක මුලින් වෙනවා කියලා නම් මුලින් වෙනවා නම් ඒක යටින් තිබිය යුතුමයි. හරි. හරි. එතකොට දැන් මෙතන දත්ත දෙකක් තමයි මේ තියෙන්නේ. පළවෙනි එක 1 සිට 4 තෙක් යොදලා චතුස්තලාකාර ධාතු කැටයක් සහ කාසියක් එක්වර උඩ දමා මේසය මත ස්පර්ශ වෙන පැති ගැනීමේ පරීක්ෂණය. හරි. ඔක තමයි අපේ පරීක්ෂණය. හරි. එතකොට අර වගේම තමයි ඊට පස්සේ කියන කොටුදලක නිරූපණය කරන්නලු. හරි. කොටුදලක නිරූපණය කරනකොට දැන් මේකෙත් ලියන්න පුළුවන් මේකෙත් වාර ගන්න අඩුයි ඉඳලා. මොකද 4 වත් 2 8යි. අවස්ථා 8යි එන්න පුළුවන්. හරි. ඒකින්ද මේක ලියන්න පුළුවන්. මේ වගේ නියදී අවකාශය ලියන්න තව ඉස්සරහට ලියන්නම් බැරි වෙනවා. හරි. එතකොට අවයව ටික මොකද වෙන්නේ මම මේ පැත්තට ගත්ත චතුස්තලාකාර ධාතු කැටය මම කියවා ටිකක් අර දත්ත වැඩි පැත්ත එහෙට ගන්න කියලා. දත්ත අඩු පැත්ත උඩට ගන්නවා. හරි. එතකොට HT විතරයි මෙහෙට තියෙන්නේ. මෙහෙට 1 2 3 4. ඊට පස්සේ මේ ටික ඔක්කොම මාක් වෙනවා. හරි. ඊට පස්සේ අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නය A1 ධාතු කැටේ එක ලැබීම කොච්චරද? ධාතු කැටේ 1 මොකද වෙන්නේ? 1 ලැබීම. හරි. ධාතු කැටේ 1 ලැබීම. 1 ලැබීමේ අපිට කීයක් තියෙනවද? අන්න ඒක තමයි මේ පැහැදිලිව මේ මාක් කරගන්න ඕනේ. හරි. හොඳට බලා ගන්න. ධාතු කැටේ 1 ලැබෙනවා කියලා කියන්නේ අවස්ථා දෙකක් තියෙනවා. ධාතු කැටේ 1. එතකොට අපිට එතන අවස්ථා දෙකක් ගන්න පුළුවන්. මේ බලන්න. මෙන්න මේ මම මාක් කරනවා මේ. මෙහෙම මාක් කරලා ඉවරලා මේ එක ලයින් එක තියෙනවනේ එතකොට. ඒ එකත් එක්ක අරයාගේ හෙඩ් වැටෙන්න පුළුවන්, ටේල් වැටෙන්න පුළුවන්. අවස්ථා දෙකක් තියෙනවා. මම මේකට ඊතලේ දාලා මේක මම කියනවා. මේක තමයි මගේ පළවෙනි එක. හරි. දැක්කද? එතකොට එහෙනම් කීයද ධාතු කැටේ 1 ලැබීමේ සම්භාවිතාව ඔක්කොම 8යිනේ. 8ෙන් 2යි. 8ෙන් 2යි කියන්නේ සුළු කරාම 4ෙන් 1යි. දැක්කද? හරි. දැන් මේක තමයි මෙතන මේ පෙන්නලා තියෙන්නේ මේගොල්ලෝ මේ. හරි. මේ 8 එකේ පෙන්නලා තියෙන හරි. ඊට පස්සේ දෙවෙනි එක ධාතු කැටේ ඉරට්ට සංඛ්‍යාවක් හා කාසිය අගය ලැබීම. අන්න. ධාතු කැටේ ඉරට්ට සංඛ්‍යාව හොඳට ඔලුවට ගන්න. ධාතු කැටේ ඉරට්ට සංඛ්‍යාවක් වෙන්නත් ඕනේ. මම වෙන කලයකින් මේක මාක් කරන්න. ධාතු කැටේ ඉරට්ට සංඛ්‍යාවක් වෙන්නත් ඕනේ. හරි. කාසිය අගය වෙන්නත් ඕනේ. කාසිය අගය තියෙන උඩ පේලිය වෙන්න අනිවාර්යයි. යට පේලිය එන්නම් බෑනේ. එතකොට ඒ උඩ පේලියෙත් මොකක්ද අපිට වෙන්න කරන්න පුළුවන් ධාතු කැටේ ඉරට්ට වෙන්න ඕනේ. ධාතු කැටේ ඉරට්ට වෙන්නේ 2යි 4යි. ඒ කියන්නේ මෙන්න මේ දෙක නේද ඔය කියන්නේ. මේ තියෙන්නේ ඔන්න ඔය දෙක. මේ දෙවෙනි එකට උත්තරේ නැත්නම් B එකට උත්තරේ. දැක්කද? එතකොට එතරම් කීයද? එතරම් අපිට එන්නේ මේ 8ෙන් 2යි. ඇයි 8ෙන් 2යිනේ. එතකොට සුළු වුණාම 4ෙන් 1යි. හරි. ඒකත් හරි. තුන්වෙනි ප්‍රශ්නේ. ධාතු කැටේ අගය 2 හා සිරස ලැබීම. ධාතු කැටේ 2යි කාසිය සිරසයි. කෙලින්ම කියනවා එක අවස්ථාවක් ගැන මේ කියන්නේ. ධාතු කැටේ 2 තියෙන්නේ මේ පේලිය විතරයි. ඒකෙත් සිරස තියෙන්නේ මෙන්න මෙතන විතරයි. මේ තියෙන්නේ මේක තමයි මගේ මොකද්ද C කොටස. හරි. ඒ කියන්නේ එක අවස්ථාවයි මේකේ තියෙන්නේ. එක අවස්ථාවයි කියලා කියන්නේ අන්න අපිට ධාතු කැටේ 2 හා සිරස ලැබෙන සම්භාවිතාව 8ෙන් 1යි. අන්න ඒකේ හොඳට තේරුම් ගන්න ඔන්න ඕකයි වෙන්න ඕනේ. හරි. හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඔන්න ඔය කාරණාව තමයි අපිට සිද්ධ වෙන්න ඕනේ. හරි. අපිට දැන් ටක් ගාලා අඳින්න පුළුවන්. ඇඳලා ඉවර වෙලා ඒකින් උත්තර අරගෙන ලියන්න පුළුවන්. ඔය වගේ මාක් කරන්න. මෙන්න මේක නම් අනිවාර්යෙන් කළ යුතුයි ඈ. විභාගෙට ලකුණු හම්බ වෙන ප්‍රධාන තැනක්. ඒවා මාක් කරලා මේ ප්‍රශ්නේ නම්බරේ දාන්න. මෙන්න මේ නම්බරයට අදාළව මේ තියෙන්නේ කියලා. හරි. දැන් අපිට උදාහරණ දෙකක් තියෙනවා. හරි. හරි. අපි ඒක ඒ දෙක ලියාගෙන මේක ලියන්න කලින් 1 2යි ලියාගෙන ඉවරලා පොඩි ගානක් හදමු බලන්න. දෙවෙනි ගාන. මෙන්න මේ දෙවෙනි ගාන හදන්න ඕනේ. හරි. උදාහරණ 1 2යි ලියා ගන්නවා. ලියාගනිද්දි පැහැදිලිව ලියා ගන්න. මෙහෙම මේ පළවෙනි කියන ඔක්කොම ටික ලිවිය යුතුයි. කිසිම දෙයක් අයින් කරන්න අකුරක්වත් නැහැ. හරි. ඊට පස්සේ දෙවෙනි කියන මෙන්න මේ ටික අයින් කරාට කමක් නැහැ. හරි. දෙවෙනි එකේ ප්‍රශ්නය ඕනේ. ඒ ටික ඕනේ. මෙන්න මේ ටික විතරක් අයින් කරන්න. දැන් මම මෙතන පාට කරලා පෙන්නලා තියෙනවා. ඒතකොට මේක ඕනේ නැහැ. මෙන්න මේ කතන්දරය ඕනේ නැහැ. මම මොකද පාට වලින් පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ මේක ඕනේ නැහැ. ඔයාලා වෙලාව නාස්ති වෙනින්ද මම මේ අඩු කරන්නේ. ඊට පස්සේ මෙන්න මේක ඕනේ නැහැ. හරි. මොකද හේතුව මම මේක අර පෙන්නලා තියෙන විදිහට ඔයගොල්ලොත් පෙන්නන්නේ ඒකේ. හරි.
තියෙන එක්තරා මංසන්දියක ඇති උමම් මාර්ගයේ කතාව. හරි. මේ ගාන බලමු එතකොට. එක්තරා මංසන්දියක ඇති උමම් මාර්ගයක A B C D E අනුවෙන් නම් කරන ලද මාර්ග පහක් ඇත. ඕනෑම මාර්ගයකින් ඇතුළු වීමට මෙන්ම පිටවීමටද හැකි වේ. මගියෙකුට ඕනෑම මාර්ගයකින් ඇතුළු වී පිටවිය හැකි ආකාර දැක්වෙන නියැදි අවකාශය කොටුදැලක නිරූපණය කරන්න. පහත් සඳහන් සිද්ධිවල සම්භාවිතා සොයන්න. මොකද කරන්නේ? පළවෙනි එක යටට ගන්නවා ඇතුළු වීම. ඇතුළු වීම ගාම A B C D E. හරි. අනිත් පැත්තට ගන්නවා A B C D E කියලා පිටවීම. හරි. ඇතුළු වීමයි පිටවීමයි අර ගන්න. එතකොට ඇතුළු වෙන්නත් පුළුවන් පිට වෙන්නත් පුළුවන්. හරි. එතකොට ඊට පස්සේ අපෙන් අහනවා A මාර්ගයෙන් ඇතුළු වී B මාර්ගයෙන් පිටවීම. A මාර්ගයෙන් ඇතුළු වෙලා B මාර්ගයෙන් පිටවීම. එතකොට A ලයින් එකේ බලන්න. දැන් A මාර්ගයෙන් ඇතුළු වෙන්න එපා. ඒකේ තියෙනවා 1 2 3 4 5 කියලා පහක්. හරි. මොකද A B C D E නේ. හරි. එතකොට ඒකේ A මාර්ගයෙන් ඇතුළු වී B මාර්ගයෙන් පිටවීම. එක අවස්ථාවයි තියෙන්නේ. එතකොට සම්පූර්ණ පස්වරපා 25යි සම්භාවිතාව වෙනවා 25න් 1යි කියන. හරි. මම මේ ඔයාලට ගාන හදන්න පොඩි අයිඩියා එකක් දෙන්නේ. ඊළඟට A හෝ B මාර්ගයෙන් ඇතුළු වී D මාර්ගයෙන් පිටවීම. A වලින් ඇතුළු වෙන්නත් පුළුවන් B වලින් පිට වෙන්නත් පුළුවන්. මේ ඇතුළු වෙන්නත් පුළුවන්. ඒ දෙකම මාක් කරගෙන ගිහිල්ලා D වල සිලෙක්ට් වෙන්නේ කොහෙද? D වලදී දෙකක් හම්බ වෙනවා. ඒ කියන්නේ A මාර්ගයෙන් ඇතුළුලා D වලින් පිට වෙන එකයි B මාර්ගයෙන් ඇතුළුලා D වලින් පිට වෙන එකයි. ඒතර අවස්ථා දෙකයි. එතන එනවා 25න් 2යි කියලා. හරි. ඊට පස්සේ E මාර්ගයෙන් ඇතුළු වීම. E මාර්ගයෙන් ඇතුළු වෙන එක විතරයි පිට වෙන එක ගැන කතාවක් නැහැ. එතකොට 25න් 5යි කියන්නේ 5න් 1යි. ඇතුළු වන මාර්ගය හැර වෙනත් මාර්ගයෙන් පිටවීම. ඇතුළු වෙන එකෙන් පිට වෙන්න බෑ. හරි. ඇතුළු වෙන මාර්ගයෙන් පිට නොවි අනිත් ඕන එකකින් පිට වෙන්න පුළුවන්. එතකොට ඒකේ අර ප්‍රධාන මැද්ද ලයින් එක තියෙනවානේ. ඇතුළු වෙච්ච එකෙන්ම පිට වෙනවා. A වලින් ඇතුළුලා A වලින් පිට වෙනවා. B වලින් ඇතුළුලා B වලින්ම පිට වෙනවා. C වලින් ඇතුළුලා C වලින්ම පිට වෙනවා. ඒ කියන්නේ ඔය මැද්ද එක පහක් එනවා. අන්නේ පහ නැතුව ඉතුරු ඔක්කොම ටික තමයි. ඒ කියන්නේ 25න් 20යි. ඒ කියන්නේ කීයද ඇත්තටම? 4න් 5න් 4ක් බවට පත් වෙනවා. හරි. පැහැදිලිද ළමයි? ගානේ ප්‍රශ්න මොකුත් තියනවද කාටවත්?